හරි. අපි මේ පාඩමේදී සමගාමී සමීකරණ සම්බන්ධ මූලික කරුණු ටික කලින් කතා කරලා තියෙනවා. අපි අමතර දැනුමක් එක්ක චුට්ටක් ඒ ටික මතක් කරගමු පුතේ. අද අපි කතා කරන්න යන්නේ සමගාමී සමීකරණ ගැන. එතකොට අපිට 11 වසරට අදාළව විසඳන්න ඕන සමගාමී සමීකරණ ස්වරූපයක් සහ ඒ සම්බන්ධ මූලික දේවල් ටික මතක් කරගමු පුතේ. සමගාමී සමීකරණ කියන්නේ මොනවද කියන 10 වසරේ දා පාඩමේදී පැහැදිලිවම කතා කරා. පොඩියට මතක තියාගමු නිකන් ආයෙ මතක් කරගමු. සරලවම කියනවා නම් එකිනෙකට සම්බන්ධ වෙච්ච දෙන්නෙක් ඉන්නවා. විචල්්‍ය දෙකක් ඉන්නවා. එකිනෙකට සම්බන්ධයක් තියෙන එකිනෙකා මත යැපීමෙන් කියන්නේ එකිනෙකා අතර සම්බන්ධයක් තියෙන විචල්්‍ය දෙකක් තමයි සමගාමී සමීකරණ වල දකින්න තියෙන්නේ. විචල්්‍ය දෙකයි සමීකරණ දෙකයි. ඉතින් මේක විසඳනවා කිව්වහම පුතේ සමීකරණ දෙකක් තිබ්බට විචල්්‍ය දෙකක් තිබ්බට එක එක්කෙනා තනි තනියෙන් විසඳන්න බෑ. එකක් විසඳලා අනිත් එක විසඳලා එහෙම නෑ. අපි මෙතනදී අනුගමනය කරන්නේ පුතේ සමීකරණේ සමගාමී සමීකරණයේ විචල්්‍ය දෙකකින් එක්කෙනෙක් මුලින්ම ඉවත් කරගන්න. එක්කෙනෙක් ඉවත් කරගත්තට පස්සේ ඉතිරි වෙන කෙනාව විසඳලා අගය හොයාගන්න පුළුවන්. ඒතර ඉතිරි වෙන කෙනාගේ ඇසුරෙන් ආයි අනිත් කෙනාව හොයන්නත් පුළුවන්. සරලවම කියනවා නම් සමගාමී සමීකරණයක එක් විචල්‍යයක් ඉවත් කරගන්න එක තමයි මුලින්ම කරන්න ඕනේ. ඒතකොට එක් විචල්‍යයක් ඉවත් කරගත්තාම එක නොදන්න පදයක් අයින් වුණාම අනිත් ඉන්නේ තව එක නොදන්න පදයක්. එක නොදන්න පදයක් විතරක් ඉතුරු වෙනවා කියන්නේ ඒක සරල සමීකරණයක්. සරල සමීකරණ විසඳන්න අපි දන්නවා. ඒතර සරල සමීකරණ විසඳීමේ දැනුම පාවිච්චි කරලා ඒ කපලා ඉවත් කරපු එක්කෙනා හැර ඉතිරි වෙච්ච එක්කෙනාව හොයාගත්තාම ඒක ඒ ඉතිරි වෙච්ච කෙනාගේ අගේ ඇසුරෙන් අනිත් කෙනා ආයි හොයාගන්න පුළුවන්. මුලින්ම කෙනෙක් කපලා අයින් කරනවා. ඒ කපලා අයින් කරන කෙනා ගියාට පස්සේ තනි එක්කෙනයි ඉතුරු වෙන්නේ. දෙන්නෙක් ඉන්න තැනින් නොදන්න පද දෙකක් අතරින් එක්කෙනෙක් ගියාම ඉතුරු වෙන එක්කෙනාව හොයාගන්න පුළුවන්. ඒ හොයාගත්ත එක්කෙනාගේ උදව් ඇතුව කපලා අයින් කරපු එක්කෙනාවත් හොයාගන්න. අවසානයේ දෙන්නගේම උත්තර දෙක ගන්න ඕනේ. ඉතින් අර කපලා අයින් කරනවා කියවන එක්කෙනෙක්ව අන්න එතනදී අපිට ක්‍රම කීපයක් තියෙනවා කරන්න පුළුවන්. එකක් තමයි ආදේශයක් කරන්න පුළුවන්. පළවෙනි සමීකරණයම මුලින්ම ආදේශයක් හදාගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙහෙම. x ධන y සමානයි 8යි. 2x ධන 5y සමානයි 33යි. බොරු සමීකරණයක්. ඒ උත්තරේ ඉන්නේ නැද්ද දන්නේ නැහැ. අපිට මේකෙදි සංගුණක සමාන කරලා කපන්න කලින් මේවා අංකණය කරගෙන ඉවරලා මේක 1 මේක 2 කියන අංකණය කරලා පළවෙනි සමීකරණය ටික සරලයිනේ. අපිට එකෙන් කියලා අරන් මෙන්න මෙහෙම පළවෙනි සමීකරණයෙන් එකෙන් කියලා අරන් අපිට ගන්න පුළුවන් පුතේ x ධන y සමානයි 8යි. ඒක. එතකොට අපිට x සමානයි කියලා ලියා ගන්න පුළුවන් 8 ඍණ y කියලා. දැන් මොකද කරන්න තියෙන්නේ? මේ x සමානයි 8 ඍණ y කියලා ආපු එක්කෙනා දෙකේ ආදේශ කරන්න පුළුවන්. එතකොට තව දුරටත් x කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. දෙවෙනි සමීකරණේ මෙන්න මේ දෙවෙනි සමීකරණය තුල මේ හොයාගත්ත එක ආදේශ කරොත් x වෙනුවට අපි ලියනවා 8 ඍණ y කියලා. එතකොට x කෙනෙක් නැති වෙලා ගිහිල්ලා y ගෙන් විතරක් සමීකරණය එනවා. ඊට පස්සේ y ගෙන් විතරක් ආවහම සුදුසු විදිහකට y හොයන්න තියෙන සමීකරණ විසඳලා y හොයන්න තියෙනවා. හැබැයි ඒ හොයපු y පාවිච්චි කරලා අපි ආය අනිවාර්යෙන් x හොයන්න ඕනේ. ඒක තමයි අපේ ක්‍රමය. එතකොට මේකෙදි කරන්නේ කපලා අයින් කරන එක නෙමෙයි. හැබැයි ගොඩක් ප්‍රසිද්ධ ක්‍රමේ තමයි පුතේ සංගුණක සමාන කරගෙන සමීකරණ දෙක එකතු කරලා හෝ සමීකරණ දෙක අඩු කරලා එක්කෙනෙක් කපලා දාන එක. ඒක තමයි අපි කලිනුත් කතා කරේ. මේ ක්‍රමයට වැඩියම ආවේ නැහැ. ඉතින් මේකත් දන්නවා ඕගොල්ලෝ. මේකත් හරි ලේසි. මේකිනුත් හදන්න આવොත් ගානක් අපි මේ ක්‍රමයටත් හදමු. දෙකේදීම වෙන්නේ කොහොමත් මූලිකම දේ සමගාමී සමීකරණ විසඳනවා කියන එකේ මූලික සංකල්පය තමයි මුලින්ම එක විචල්‍යයක් අයින් කරගන්නවා. අයින් කරගද්දි ඔයාලා හිතන්න මේ විදිහට ආදේශයක් කරලා දාලාද අයින් කරන්න ඕනේ නැත්නම් සංගුණක සමාන කරලා එකිනෙක එකතු කරලා හෝ එකිනෙක අඩු කරලා හොද. එතකොට සංගුණක සමාන කරන එකේ කතාව චුට්ටක් මතක් කරගමු. දැන් හිතන්නකෝ පුතේ මෙහෙම 3x ධන 8y සමානයි 12යි. 4x ඍණ 8y සමානයි 15යි. මේ සමීකරණයේ අංක 1 මේ සමීකරණයේ අංක 2 කියලා ගන්න. දැන් පළවෙනි සහ දෙවෙනි සමීකරණ දෙකේ 3x 4x කියන්නේ සංගුණක සමාන නැහැනේ. x ගේ සංගුණකේ සමාන නැහැ. පළවෙනියගේ x ගේ සංගුණකේ 3යි, දෙවෙනියගේ x ගේ සංගුණකේ 4යි. එතකොට හැබැයි y ගේ සංගුණක සමානයි.
ඊළඟට බලන්න y ගේ සංගුණකත් සමානයි ලකුණත් සමානයි. අන්න ඒ වගේ වෙලා සංගුණක සමානයි ලකුණ අසමානයි. ධන සහ ඍණනේ තියෙන්නේ. අන්න එහෙම සමාන සංගුණකයේ සහිතව ධන ඍණ විදිහට තිබ්බොත් අපිට බොහොම ලේසියෙන් දෙන්න එකතු කරන්න පුළුවන්. එකතු කරොත් මොකද වෙන්නේ? කැපිලා යනවා ධනට ඍණ. එතකොට ඒ වගේ වෙලාවදී සංගුණක සමානයි ලකුණ අසමානයි නම් අපි යන්නේ විකල්පේ තමයි එකතු කරන එක. එතකොට මේක මෙහෙම තිබ්බනම් එන්න මෙතන ධනම තිබ්බනම් අපිට සිද්ධ වෙනවා එකෙන් දෙක හෝ දෙකින් එක අඩු කරන්න. එතකොට තමයි සමාන සංගුණක තියෙන දෙන්නෙක්ගේ ලකුණත් සමාන වුණොත් අපි යන්නේ ඒ දෙන්න අඩු කරනවා කියන තැනට. අඩු කරනවා කියන පියවරට යන්නේ. ඒවා මතකයි ඒවා කලින් කතා කරා. ඒවා කතා කරපු නිසා ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. අපි දැනට පොඩි ගණන් කීපයක් හදලා ඉමු පුතේ. පිටු අංක 58 පුනරීක්ෂණ අභ්‍යාසයේ ටිකක් යම් මට්ටමක තියෙන ගානකට යමු. අපි ඊ ගානට යමු. පුනරීක්ෂණ අභ්‍යාසයේ ඊ ගාන පහත සඳහන් සමගාමී සමීකරණ විසඳන්න කියලා තියෙනවා. ඒකේ ඊ ගානෙන් පටන් ගමු. චුට්ටක් මතක් කරගන්නත් එක්ක ඔය කියපුවා ටික මම පොඩක් මතක් කරලා ඉන්නම්. ඒක ගාන ඊ ගාන පුනරීක්ෂණ අභ්‍යාසයේ 58 පිටුව බලන්න ගාන 2x ධන 3y සමානයි 12යි. 3x ඍණ 4y සමානයි 1යි. දැන් මේක අපි 1 කියලා ගන්නවා සමීකරණ අංකණය කරනවා මේක 2 කියලා ගන්නවා. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපිට එකතු කරන්න හරි අඩු කරන්න හරි මොනකටද දැන් කෝ සංගුණක සමාන නැහැනේ කියලා. එහෙනම් උදේ ඔක්කොම කලින් සංගුණක සමාන කරගන්න ඕනේ. ඒක අනිවාර්ය දෙයක්. දැන් අපි කපලා අයින් කරනවා නම් එහෙම කෙනෙක්ව නිකන් එකතු කරලවත් නිකන් අඩු කරලවත් එහෙම බෑ. අනිවාර්යෙන් කිනාගේ සංගුණකයේ සමාන වෙන්න ඕනේ. හරි. මෙතනදී අපිට තෝරා ගැනීම දෙකක් තියෙනවා. විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි x ගේ සංගුණකයේ සමාන කරලා x කපලා දාන්න පුළුවන්. y ඊළඟට y ගේ සංගුණකයේ සමාන කරලා y අයින් කරන්න පුළුවන්. දැන් මෙතනදී අපි බලන්න ඕනේ සරලව වැඩේ කරගන්න. ගොඩාක් ලොකු සංගුණක හදාගන්න නැතුව. x ගේ සංගුණකයේ සමාන කරනවා නම් 2 3 කියන සංඛ්‍යා දෙකකින් ඉන්නේ. x ගේ සංගුණක කොටස් වලට ඉන්නේ 2 සහ 3 කියන කොටස් දෙක. ඉතින් 2ටයි 3ටයි අපිට කුඩා පොදු ගුණාකාරයේ හිතුවොත් ලේසියෙන්ම ගන්න පුළුවන් 6යි කියන. 3ටයි 4ටයි කුඩා පොදු ගුණාකාරයේ ඉඳලා y ගැන හිතුවොත් එතනදී අපිට හම්බ වෙනවා 12. අපිට වඩා ලේසියිනේ 6 හදාගන්න එක. 6 කියන්නේ ලොකු වගයක් නෙමෙයිනේ 12 කිව්වම ටිකක් වැඩිපුර එනවා. ඒ නිසා ඒම නැත්තම් ඔයාලට 12ම හදාගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. මම එහෙනම් x ව සමාන කරලා x ව අයින් කරන්න ඕනේ කියලා තීරණය කරලා එක සමීකරණය වැඩි කරනවා. පළවෙනි සමීකරණය වැඩි කරනවා පුතේ 3ෙන්. පළවෙනි සමීකරණය වැඩි කරනවා 3ෙන්. ඇයි 3ෙන් වැඩි කරන්නේ? එතකොට තමයි 6ix හැදෙන්නේ. එතකොට 2 3ෙන් වැඩි වුණොත් එහෙම 6යි 6ix ධන 9y සමානයි 36යි. එතකොට මෙයා අලුත් කෙනෙක්. එයාට අපි දානවා අංක 3 කියලා. ඊට පස්සේ දෙවෙනි සමීකරණේ. දෙවෙනි සමීකරණය මම වැඩි කරනවා 2කින්. දෙවෙනි සමීකරණය මම වැඩි කරනවා 2කින්. එතකොට 6ix ඍණ 8y සමානයි 2ම තමයි. මේක අංක 4 කියලා ගන්නවා. දැන් අපිට ඇත්තටම ගනුදෙනුව තියෙන්නේ 3යි 4යි එක්ක. 3 සහ 4 සමීකරණ දෙකත් එක්ක තමයි ගනුදෙනුව තියෙන්නේ. එතනදිත් අපිට අඩු කරද්දි වඩා පහසුවෙන් අඩු කරන්න පුළුවන් 3ෙන් 4. එහෙනම් දැන් 3ෙන් 4 අඩු කරමු. 3 අඩු කිරීම 4ෙන් තුන්වෙනි සමීකරණය අඩු කිරීම 4 වෙනි සමීකරණේ. අඩු කරද්දි අනිවාර්යෙන් වරහන් දාන්න ඕනේ කියන එක මතක තියෙන්න ඕනේ පුතේ. 6x ධන 9y කියන තුන්වෙනියගෙන් අඩු කරනවා 4 වෙනියා. 6x ඍණ 8y සමානයි 36 අඩු කිරීම 2. එතකොට 6x ධන 9y ඍණ 6x එන්න බලන්න ඍණයි ඍණයි ධන වෙනවා. ධන 8y සමානයි 36න් දෙකක් ගියාම 34යි. ඍණ 6x ට ධන 6x කැපෙනවා. 9y 8y කියන්නේ 17y. 17y සමානයි 34යි කියන්නේ පුතේ 17 වරක් දෙගුණනේ 34. එහෙනම් y සමානයි කෙලින්ම 34 බෙදීම 2යි 34 බෙදීම 17යි ඒ කියන්නේ 2යි.
y ට 17යි y සමානයි 34යි කියන්නේ දෙපැත්තම 17න් බෙදුවොත් ඔන්න y ට එනවා වගේ දෙකක් කියලා. එහෙනම් y සමානයි 2යි කියලා හොයාගත්තා. y සමානයි 2යි කියලා හොයාගත්තාම ඊළඟට අපිට පුළුවන් පුතේ ඔය y ගියගේ කැමති x සමීකරණයක ආදේශ කළා x ටාගයක් හොයාගන්න. ඊතරදී 1ද 2ද 3ද 4ද කියන එක ප්‍රශ්නයක් නෑ අපිට ලේසිම එක්කෙනාගේ තමයි ආදේශ කරන්නේ. අපි එකේ ආදේශ කරමු. y සමානයි 2 එකෙහි ආදේශය මේ තාම අපි 11 වසරේ කරුණ වලට හරියටම ආවේ නෑ. අපි මේ 10 වසරේ ඒවා මතක් කර ගැනීමක් කරන්නේ. 11 වසරේ අපිට මුලින්ම තියෙන්නේ භාගමය සංගුණ කඩංගු කොටස් විසඳන්න තියෙන්නේ. ඒවා චුට්ටක් කියලා දෙන්න තියෙනවා. හරි. අපි y සමාන 2 එකෙහි ආදේශ කරොත් එහෙම 2x ධන 3 වරක් 2 සමානයි 12යි. 2x ධන 6 සමානයි 12යි. 2x සමානයි 12 ඍණ 6යි. ඒ කියන්නේ පුතේ 2x සමානයි 6යි. එහෙනම් x සමානයි 3යි. එහෙනම් අපිට ඔන්න එක ළඟින් උත්තර දෙක ලියා ගන්න පුළුවන්. x සමානයි 3යි y සමානයි 2යි කියලා. මෙන්න මේ විදිහට සමගාමී සමීකරණ දෙක විසඳලා අපිට උත්තර ගන්න පුළුවන්. අපි ටක් ගාලා පුතේ 2 3 4 ගණන් ටික හදලා ඉමු. ඒවා ඔක්කොම අපිට සමගාමී සමීකරණ ගොඩනගලා විසඳන්න තියෙන්නේ. ඒ දැනුම අපිට උවමනා වෙනවා ඉස්සරහටත්. මොකද විභාග ගාන කෙලින්ම සමගාමී සමීකරණ දෙක දීලා ඉවරලා විසඳන්න කියලා එන්නේ නැහැ. එහෙම ආවේ ඉස්සරම. ඒ කියන්නේ චූටි කොටසක්, කියන්නේ පොඩි ගානක් විදිහට, ගානේ අණු කොටසක් විදිහට සමගාමී සමීකරණ දෙද්දී තමයි එහෙම ආවේ. සමහරට ඔයාලට පාස් පේපර්ස් චෙක් කරද්දී ඔය අහුවෙන්නේ නැති. ගොඩාක් කලින් පේපර් වල එහෙම තියෙනවා. හැබැයි දැන් සමගාමී සමීකරණ කියන්නේ තනි ගානක්. සම්පූර්ණ ලකුණු හම්බෙන ගානක්. බොහෝ විට චූටි අසමානතා කොටසක් අගට සම්බන්ධ කරන්න ඉඩ තියෙනවා. ඒ අරුණාම ලොකු ගානක් තනිකර සම්පූර්ණ ගානක් සමගාමී සමීකරණ වලින් මෑත කාලේ ඉනව ඇවිත් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවදී ඔයාලට සමීකරණ දෙක විසඳන්න විතරක් නෙමෙයි සමීකරණ දෙක ගොඩනගා ගන්නත් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි ගොඩනැගීමේ සම්බන්ධ ගැටලු ටික පොඩ්ඩක් සාකච්ඡා කරලා ඉමු. චූටි වෙලාවක් දෙන්නම් 2 3 4 ගණන් 3 හදන්න ගන්න පුතේ මේක සම්පූර්ණ කරගෙන. මොකද මේ තුනම 2 3 4 කියන ගණන් තුනම සමීකරණ ගොඩනගන්න තියෙන ගණන්. හරි පටන් ගන්න. හරි අපි බලමු දෙවනි ගාන. සරත් ළඟ රුපියල් 2 හා රුපියල් 5 කාසි 20ක් තිබේ. රුපියල් 2 සහ 5 කාසි 20ක් තිබේ. ඒවායේ මුළු වටිනාකම රුපියල් 55කි. සරත් ළඟ ඇති රුපියල් 2 කාසි ගණන x ද රුපියල් 5 කාසි ගණන y ද ලෙස සලකා. බොහොම සරල මට්ටමක් පුතේ. රුපියල් 2 කාසි 5 කාසි ඔක්කොම 20ක් තියෙනවනේ. එහෙනම් අනිවාර්යෙන් පළවෙනි සමීකරණය ලියවෙන්න ඕනේ x ධන y සමානයි 20යි කියලා. කාසි ගණනට සමීකරණ. කාසි ගණනට ඔන්න 1. කාසි වර්ග දෙකේ එකතුව 20යි. ඊට පස්සේ ඒවෙන් වටිනාකම්. 2 කාසි x ගණනක් නම් එකක් රුපියල් 2 ගානේ 2 කාසි x ගණනකින් 2x වටිනාකමක් එනවා. එකක් රුපියල් 5 කාසිනේ තියෙන්නේ y ගානක්. y ගානක් තියෙන 5 කාසි නිසා එකකින් රුපියල් 5ක වටිනාකමක් එනවා. ඒ වගේ y ප්‍රමාණයක් තියෙන නිසා 5y එනවා. ඕක සමානයි 55ට. මේක අංක 2. අන්න දැන් ඔයාලට මේකෙන් ආදේශයක් ගන්න පුළුවන්. මම නිකන් ඒ විදිහටත් හදන්නම්. දැන් මේ වගේ ගණන් හම්බෙන්නේ අපි කලාතුරකින් කියන්නේ මේ මෙහෙම ලේසිම එකක්. ඉතින් අපිට පුළුවන් ඔය x ට හරි y ට හරි ආදේශයක් ගන්න. මම x ට ආදේශයක් දෙන්නම්. එකෙන් කියලා. එතකොට x ධන y සමානයි 20යි. x සමානයි 20 ඍණ y. ඔන්න ආදේශය. x වෙනුවට 20 ඍණ y. එහෙනම් අපි ඕක දෙකේ ආදේශ කරනවා. x සමානයි 20 ඍණ y දෙකෙහි ආදේශය. ඊළඟට දෙක වරහන් ඇතුලේ x වෙනුවට දාන්නේ 20 ඍණ y නේ. 20 ඍණ y ධන 5y සමානයි 55යි.
දෙවරක් 20 40යි ඍණ 2යි ධන 5යි සමානයි 55යි. සංඛ්‍යා එක පැත්තක දාගන්න. මෙතනින් එනවා පුතේ 3යි කියලා. 3යි සමානයි 55 ඉන්න පැත්තට 40 ගිහිලා අඩු වෙනවා 15යි. now y සමානයි 5යි. y සමානයි 5ක් කියලා එනවා. අපි ඒක එකේ ආදේශ කරමු. y සමානයි 5 එකෙහි ආදේශය. අපිට එකේ ආදේශ කරොත් එහෙම කෙලින්ම ගන්න පුළුවන් x ධන 5 සමානයි 20යි. sorry 20යි. x සමානයි 15යි. ඒ කියන්නේ රුපියල් 2 කාසි 15ක් තිබිලා තියෙනවා. රුපියල් 5 කාසි 5ක් තිබිලා තියෙනවා. ඔය විදිහට තමයි ගාන එන්නේ. දෙවැනි ගාන මාලනී හා නාලනී ළඟ යම් මුදල් ප්‍රමාණ ඇත. මාලනී ළඟත් නාලනී ළඟත් ඇති මුදල් වල ඓක්‍යයට රුපියල් 30ක් එකතු වූ විට මුළු මුදල රුපියල් 175ක් වේ. නාලනී ළඟ ඇත්තේ මාලනී ළඟ ඇති මුදලේ දෙගුණයට වඩා රුපියල් 95ක් අඩු වෙනි. මාලනී ළඟ ඇති මුදල x ද නාලනී ළඟ ඇති මුදල y ද ලෙස සලකලා. මාලනී කියන කෙනා සහ නාලනී කියන කෙනා අතර තමයි කතාව යන්නේ. මාලනී ගාව තියනවලු x මුදල. මාලනී ළඟ තියෙන මුදල x. අනිත් එක්කෙනා නාලනී. එයා ගාව තියනවලු රුපියල් y මුදල. ඔන්න ඔහොම ලියාගෙන මුලින්ම අපි ඔය කරුණු ටික ලිහිල් කරගන්න ඕනේ. පුතේ ඔය පටලැවිල්ලක් විදිහට දීලා තියෙන එක පොඩි කටු සටහනක් හරි ඇඳගෙන මොකක් හරි කරන්න ඕනේ. ඊට පස්සේ මේකේ කියනවා දෙදෙනා ගාව යම් මුදල් ප්‍රමාණ ඇතිලු. මාලනී ළඟත් නාලනී ළඟත් ඇති මුදල් වල ඓක්‍යයට රුපියල් 30ක් එකතු කර විට. ඒ කියන්නේ ඓක්‍යයට 30ක් එකතු කරනවා කියන පොතේ x ධන y නේ දෙන්නගේ ඓක්‍ය. ඒකට තව 30ක් එකතු කරාම හැදෙනවලු 175. හරි. මේක එක කියලා ගන්න නැතුව ඕනම් මේක හදලාම ගන්න පුළුවන්. ඒතර x ධන y ව තියාගෙන 30ත් එහා පැත්තට යවුවොත් එහෙම 175 ඍණ 30නේ. ඒතර x ධන y සමානයි 145යි. අන්න මේක ගමු අපි අංක 1 කියලා කියන්නේ. ඒ කියපු තොරතුර මෙහෙන් පිටින්ම එන ගහන්න වගේ එක කියලා ගත්තේ නැතුණාට කමක් නැහැ. ඊට පස්සේ දෙවෙනි සමීකරණයටත් ඔය මොකක් හරි ලියාගමුකෝ. මොකද්ද තියෙන්නේ? නාලනී ළඟ ඇත්තේ මාලනී ළඟ ඇති මුදලේ දෙගුණයට වඩා 95ක් අඩු වෙනි. නාලනී ළඟ ඇත්තේ මාලනී ළඟ ඇති මුදලේ දෙගුණයට වඩා 95ක් අඩු වෙනි. එතකොට මෙහෙම හිතන්නකෝ. නාලනී ළඟ ඇත්තේ කියන්නේ y නේ. නාලනී ළඟ ඇත්තේ කියලා කියන්නේ y ගැන කියන්නේ. y සමානයි කාටද? මාලනී ළඟ ඇති මුදලටද? මුදලේ දෙගුණයටද? නෑ. දෙගුණයට සමානයි නම් 2x විතරයි. හැබැයි 2x ට වඩා 95ක් අඩු ගානක්. දෙගුණයට වඩා 95ක් අඩු වෙන්න ඕනේ. ඔන්න 95ක් අඩු කර. 95ක් අඩු වෙනවා. ඊට පස්සේ දැන් මේක කොහොමද? මේකත් අපිට එහෙට මෙහෙට දාලා සකස් කරලා ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. 95 එහා පැත්තට ගෙනිච්චොත් ධන 95 වෙනවා. 2x ඉන්න පැත්තට y ගෙනාවොත් ඍණ y වෙනවා. මේක ලස්සනට ලියාගත්තොත් එහෙම 2x ඍණ y සමානයි 95යි කියලා එනවා. මේක අංක 2 කියලා ගන්නවා. බොහොම සරලයි මං හිතන්නේ හරි ලේසියෙන් විසඳන්න පුළුවන් වෙයි. දැන් 1 සහ 2 සමීකරණ දෙක එකතු කරපු ගමන් y ට y කැපිලා යනවා. දැන් මම මෙතනින් ලියන්න. පල්ලෙහෙන් ලියන්නම්කෝ. වෙන පාටකින් ලියන්න. 1 ධන 2කින් x ධන y එකතු කිරීම 2x ඍණ y සමානයි 145 එකතු කිරීම 95. එතකොට මොකද වෙන්නේ? ඍණ y ට ධන y කැපිලා ගිහිල්ලා 3x සමානයි අපිට මේ 5 මෙතෙන්ට දුන්නොත් එහෙම 95ට 5 දුන්නොත් 100යි. 100යි
140යි 240. තර x සමානයි 80ක් කියලා එනවා. එහෙනම් x සමානයි 80යි නම් මේක අපි ආදේශ කරමු එකෙහි x සමානයි 80 එකෙහි ආදේශය. එකේ ආදේශ කරාම 80 ධන y සමානයි 145යි. y සමානයි 145 අඩු කිරීම 80යි. y සමානයි 65යි. මෙන්න මේ විදිහට එනවා. එතකොට මාළනී ළඟ රුපියල් 80කුත් නාලනී ළඟ රුපියල් 65කුත් තිබිලා තියෙනවා. මෙන්න මේ විදිහට උත්තර ගන්න පුළුවන්. හරි බලමු හතරවෙනි ගාන. පොත් දෙකක් හා පෑනක් මිලදී ගැනීමට රුපියල් 65ක් වැය වේ. පොත් දෙකයි පෑනයි රුපියල් 65යි. එවැනි පෑන් දෙකක් මිලදී ගැනීමට වැය වන මුදලින් එවැනි පොතක් මිලදී ගත හැක. මෙම තොරතුරු ඇසුරින් සමග. මේක කරන්න තියෙන පුතේ අපිට මොකුත් කියලා නැහැනේ. අපි පොතක් x පොතක් y පෑනක් y හරි මොකක් හරි කියලා ගමු. අපි ගමු පොතක මිල අපි a කියලා ගමු. පෑනක් අනිත් එක පෑනක මිල අපි b කියලා ගමු. මොකුත්ම කියලා නැත්නම් අපිට ගන්න සිද්ධ වෙනවා. කොහොම ගන්න? පොතක මිල a කියලා ගන්නවා, පෑනක මිල b කියලා ගන්නවා. ඒතර පොත් දෙකක් හා පෑනක් මිලදී ගැනීමට පොත් දෙකක් කියන්නේ 2යි a. 2යි a ධන b. පොත් දෙකයි පෑනයි. මිලදී ගන්න අපිට වැය වෙනවා රුපියල් 65. එහෙනම් සමීකරණ අංක 1. ඊට පස්සේ එවැනි පෑන් දෙකක් මිලදී ගැනීමට වැය වෙන මුදලින් එවැනි පොතක් මිලදී ගත හැකිය. පෑන් දෙකක් ගන්න යන මුදල සමානයි එක පොතක ගානට. එතකොට 2b සමානයි aට. නැත්නම් a සමානයි 2b කියලා ලියන්න පුළුවන්. a සමානයි 2b කියලාම ලියමු. පොතක මිල සමානයි පෑන් දෙකක් මිලදී ගන්න යන මිලට. a සමානයි 2b. එතකොට මේක හදා ගන්න පුළුවන්. a ඍණ 2b සමානයි 0යි කියලා. මේක අංක 2. ඉතින් අපිට මේකෙත් බොහොම ලේසියෙන් ආදේශකින් හදන්නත් පුළුවන්. මොකද a සමානයි 2b කියලාම දීලා තියෙනවානේ. අපිට ගන්න පුළුවන් a සමානයි 2b කියන එක එකේ ආදේශ කරනවා කියලා. එකෙහි ආදේශය. එතකොට දෙවෙනි සමීකරණයක් ඕනෙත් නැහැ. කමක් නැහැ අපි මේව ගමු. එතකොට a සමානයි 2b. එතකොට දෙක වාරයක් 2b ධන b සමානයි 65යි. දෙවරක් දෙක 4යි 4b ධන b සමානයි 65යි. 4b ට b එකතු වුණොත් පුතේ 5b. 5b සමානයි 65යි. එතකොට b සමානයි 65 පහෙන් බෙදුවාම 13යි. එහෙනම් පෑනක මිල අපි හොයාගත්ත 13යි කියන. ඉතින් දැන් අපිට හොයන්න තියෙන්නේ පොතක මිල. ඒකට අපිට මේ b සමානයි 13 කැමති එක ආදේශ ගන්න පුළුවන්. දෙකේ ආදේශ කරමු. b සමානයි 13 දෙකෙහි ආදේශය. එතකොට a ඍණ දෙවරක් 13 සමානයි 0යි. එහෙනම් a සමානයි දෙවරක් 13 එහා පැත්තට ගියාම 26යි. එහෙනම් a සමානයි 26යි කියලා එනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් පුතේ පොතක මිල රුපියල් 26යි. පෑනක මිල රුපියල් 13යි කියලා. හරි 11 වසරේ අපිට සාකච්ඡා කරන්න තියෙන ඊළඟ කොටස 11 වසරට නියමිත කොටස භාගමය සංගුණක සහිත
භාගමය සංගුණක සහිත සමගාමී සමීකරණ. හරි. එතකොට පුතේ අපි මෙච්චර වෙලා කතා කරපු එකකවත් සංගුණකයේ භාගයක් උනේ නැහැ. භාගයක් කියන්නේ භාගමයාගයක් හරයක් ලවයක් සහිත ප්‍රකාශනය. ඒතර අපිට කලින් හම්බුනේ අපිට අපි දන්න විදිහට පූර්ණ සංඛ්‍යාමය සංගුණක තියෙන අය විතරයි. එතකොට මේ ඡාතියවල නොදන්නා පදයක ගුණ වෙලා ඉන්න සංඛ්‍යාත්මක කොටස සමහරට මිශ්‍ර සංඛ්‍යාවක් වෙන්න පුළුවන්, සමහරට විෂම භාගයක් වෙන්න පුළුවන්, සමහරට ඒකක භාගයක් වෙන්න පුළුවන්, සාමාන්‍ය නියම භාගයක් වෙන්න පුළුවන්. කොහොම හරි භාගමය සංගුණකයක් අඩංගුයි. සංගුණකයේ භාගමයාගයක්. ඉතින් අන්න ඒ જાතිය සමගාමී සමීකරණ විසඳීම තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඉතින් එතනදී අපිට කලින් වගේම සමාන සංගුණක දෙකක් තිබ්බොත් කපලා දාන්න, එකතු කරන්න, අඩු කරන්න, ඒ වගේ දේවල් වලට ගිය හැකියි. හැබැයි ගොඩක් වෙලාවට මේ වගේ සමීකරණ අපි විසඳද්දී එහෙම සමාන සංගුණක නැත්තම් ආදේශයක් දෙන්නත් බැරි නම් අපි කරන්න පුතේ අදාළ භාගමය සංගුණකවල එක් එක් සමීකරණේ පරීක්ෂා කරලා අදාළ භාගමය සංගුණකවල කුඩා පොදු ගුණාකාරයෙන් ගුණ කරලා භාග අයින් කරගන්න. කුඩා පොදු ගුණාකාරයෙන් ගුණ කරලා භාග අයින් කරගන්නවා. උදාහරණයක් විදිහට මම මෙහෙම නිකන් පොඩි දෙයක් කියන්නම්. 5න් 2යි x ධන 8න් 3යි y සමානයි 12යි. මේක අංක 1 කියලා ගමු. මේ නිකන් හිතලා දෙන්නේ පුතේ ඔයාලට පැහැදිලි කරන්න විතරක්. 7න් 6යි x ධන 6න් 5යි y සමානයි 9යි. මේක අංක 2. අපිට මේ වගේ ගානක් ආව කියලා හිතන්නකෝ. දැන් අපි ලොකු අමාරුවක වැටෙනවා සංගුණක සමාන කරන්න ගියොත්. ඇත්තටම සංගුණක සමාන කරන්න බෑනේ. බෑ කියන්නේ හරි සංකීර්ණයි. ඇයි? භාග දෙකක සංගුණක සමාන කරනවා කියන්නේ ඒක හරි එපා කරපු වැඩක්. භාගමයාගයන් සමාන කරන්න ගියොත් මේක වෙන ගැටලුවක්. දැන් ඔන්න එකම සම්බන්ධය නම් තියෙන්නේ ඕන හිතන්නකෝ. පළවෙනියගේ 8න් 3යි y, දෙවෙනියගේ සමීකරණේ ඉන්නේ 8න් 3යි y වගේ වුණා නම් අඩු කරන්න පුළුවන් කලින් වගේ. මෙතනදී එහෙමත් බෑ. දැන් සමහර ඒවායි අපිට හම්බ වෙනවා. උඩ ඉන්නවා ඍණ භාගයයි y, යට ඉන්නවා ධන භාගයයි y. එතනදී ආයි හිතේ ඉතින් දැන් නෑ එකතු කරාම භාගයට භාගය කැපිලා යනවා. ඒ y කොටසම අයින් වෙනවා. දැන් මේක එහෙම එකක් නෙමෙයි. එතකොට දැන් මේවා මුලින්ම කරන්න ඕන පුතේ භාගමය සංගුණක නැති කරගන්න ඕන. එහෙනම් එක සමීකරණය කියන එක්කිනාව අරන් මෙන්න මේ දෙන්න ගැන හිතන්න. එක සමීකරණයේ එක්කෙනෙක්ගේ හරය 5. එතන මේ 5 කැපිලා යන්නත් ඕන. මේ 5 කැපිලා ගිහිලා හරය 1 වෙන්න ඕන. එක සමීකරණේ අනිත් එක්කෙනා ගැන හිතුවොත් මෙයා 8. එහෙනම් අපි වැඩි කරන කීයෙන් හරි 5ක් කැපෙන්න ඕනේ 8ක් කැපිලා යන්න ඕනේ. එහෙනම් 5ටයි 8ටයි ගැලපෙන්න කුඩා පොදු ගුණාකාරය අපි තෝරගෙන අපි තීරණය කරගන්නවා. එහෙනම් පළවෙනි සමීකරණය වැඩි කළ යුතුයි කියලා 40න් මම නිකමට මේ දාන්නේ. ඒ 40න් වැඩි කරද්දි පුතේ ලස්සනට 5ටයි 8ටයි 40 කැපෙනවනේ. එතකොට හරයක් නැති හරය 1 වෙන සමීකරණයක් හම්බ වෙනවා. එතකොට හරයක් නැහැ කියන්නේ භාගමය සංගුණක අයින් වෙලා ගිහලා. හරයක් නැහැ කියන්නේ හරය මොකුත් නැහැ කියන එක නෙමෙයි. හරය එක තියෙනවා. හැබැයි භාගමය සංගුණක අයින් වෙලා. ඒකට මොකද කරන්නේ? අදාළ භාග සංඛ්‍යාවට ගැලපෙන්න කුඩා පොදු ගුණාකාරයෙන් ගුණ කරනවා. දෙවෙනියත් එහෙමයි. දෙවෙනියගෙත් අපිට කරන්න තියෙන්නේ මේ 7ටයි 6ටයි ගැලපෙන්න 7ටයි 6ටයි ගැලපෙන්න කුඩා පොදු ගුණාකාරය තීරණය කරගන්නවා 42 කියලා. එහෙනම් දෙවෙනි සමීකරණය අපි වැඩි කරනවා 42කින්. එතකොට 7ත් කැපෙනවා 6ත් කැපිලා යනවා. එතකොට මේ භාගමය සංගුණක තියෙනවා නම් අපිට එකපාර ඒවා සංගුණක සංසන්දනය කරලා එකට එකතු කරලා කපලා දාන්න බැරි නම් අපිට සිද්ධ වෙනවා භාගමය සංගුණක අයින් වෙන විදිහට සුළු කරගන්න. එතනදී අපි තීරණය කරන්නේ එක් එක් භාග සංඛ්‍යාවල, ඒ කියන්නේ සමීකරණේ තනි තනි සමීකරණේ සලකන්න පුතේ. සමීකරණ දෙකටම සලකලා එකපාර කරන්න අමාරුයි අපිට. හිතන්නකෝ පළවෙනි සමීකරණේ කියලා. පළවෙනි සමීකරණේ දැන් මේකේ තිබ්බේ 5යි 8යි. 5යි 8යි දෙන්නම කැපිලා යන කුඩා පොදු ගුණාකාරය අපිට 40 විදිහට ගන්න පුළුවන්. දෙවෙනි සමීකරණේ 6යි 7යි. 6යි 7යි දෙන්නම කැපිලා යන විදිහට 42 කුඩා පොදු ගුණාකාරය අරන් මුළු සමීකරණයම 42කින් වැඩි කරනවා. අන්න ඔය විදිහට තමයි අපි
මුලින්ම සමගාමී සමීකරණ වල අපිට භාග අයින් කරන්නේ නැතුවම බැරි නම් කරන්න තියෙන ඕක. ඒකෙදි මතක් කරන්න ඕනේ ඔක්කොටම කලින් මිශ්‍ර සංඛ්‍යාවක් හිටියොත් බැරි වෙලා හරි ඔක්කොටම කලින් එක විෂම භාගයක් කරගෙන ඉන්න ඕනේ. මිශ්‍ර සංඛ්‍යාවක් හිටියොත් සියල්ලටම ප්‍රථමව ඒක අපි විෂම භාගයක් කරගෙන ඒ අනුව තමයි සුළු කිරීම කරන්න ඕනේ. ඒකත් මතක් කරන්න ඕනේ. ඒ අනුව තමයි මේ වැඩේ කරන්න තියෙන්නේ. හරිද? අපි ඒ જાතියේ උදාහරණ ටිකක් බලලම ඉමු. හරි. අපි 13 එක අභ්‍යාසයට ගිහිල්ලා මොකද තත්ත්වය කියලා බලමු. 13 එක අභ්‍යාසය තියෙන්නේ භාගමය සංගුණක අඩංගු ඒවා. ඒකෙත් ඒ ගානට යමු මුලින්ම. මම කියවනේ අර සමහර ඒවා බොහොම සරල මට්ටමේ ඒවාත් තියෙනවා කියලා. ඒකත් මේ જાති එකක් තමයි මේ තියෙන ගාන. ධන 3න් 1යි b සමානයි 3යි. 5න් 3යි a ධන 3න් 1යි b සමානයි 3යි. මේක අපි අංක 1 කියලා ගමු. කොහොමද අංකණය කිරීම කරගන්න වෙනවා අපිට. 2න් 1යි a ඍණ 3න් 1යි b 3න් 1යි b සමානයි 8යි. මේක අංක 2. හරි. දැන් මෙතනින් පස්සේ දැන් අපිට මොකද්ද කරන්න පුළුවන්? අපිට දැන් මේකෙදි සංගුණක අයින් කරගන්න වැඩි කරනවා නම් පළවෙනි සමීකරණේ 15න් වැඩි කරන්න වෙනවා, දෙවෙනි සමීකරණේ 6න් වැඩි කරන්න වෙනවා. හැබැයි ඊට වඩා අපිට මෙන්න මේ දේ පේනවා නම් වැඩේ ලේසි පුතේ. මේ පේනවද? b ගේ සංගුණකය මෙතන කීයද? මේකෙදි b ගේ සංගුණකය ධන 3න් 1යි. පළවෙනි සමීකරණයේදී b ගේ සංගුණකය ධන 3න් 1ක් විදිහට තමයි තියෙන්නේ. ධන 3න් 1යි. එතකොට පල්ලෙහා බැලුවොත් ඔයාලට එහෙමම තේරෙන්න ඕනේ පල්ලෙහා b ගේ සංගුණකය කීයෙන් 1යි? ධන 3න් 1ටම හරියන්න එයාලා දීලා තියෙනවා ඍණ 3න් 1යි කියලා. ඒ කියන්නේ සංගුණක සමානයි. සංගුණක සමාන නම් භාගද දශමද මොනවාද කියලා නැහැ. අපිට අර නීතිය අනුගමනය කරන්න පුළුවන්. මොකද්ද? සංගුණක සමානයි නම් ලකුණ අසමානයි නම් සමීකරණ දෙක එකිනෙක එකතු කරන්න පුළුවන්. එතකොට ගානට එයා කැපිලා යනවා. එතකොට අපිට මේ වගේ අවස්ථාවකදී එක ධන දෙකකින් කියලා යන්න පුළුවන්. එහෙම බැරි අවස්ථාවලදී තමයි පුතේ අපි අර කලින් කියපු ක්‍රමයට යන්න වෙන්නේ. කියන්නේ කුඩා පොදු ගුණාකාරයෙන් වැඩි කරන්න සිද්ධ වෙන්නේ. දැන් මෙතන එහෙම වෙන්නේ නැහැ. මේක කැපිලා යනවා. කොහොමද කැපෙන්නේ? බලන්න. 3 බෙදීම 5යි a එකතු කිරීම 3න් 1යි b එකතු කිරීම 2න් 1යි a අඩු කිරීම 3න් 1යි b සමානයි 8යි 3යි එකතු කරන්න තියෙන්නේ. 8 ධන 3. දැන් මොකද වෙන්නේ? මේන් බලන්න. ධන 3න් 1යි b ට ඍණ 3න් 1යි b කැපිලා යනවා. ඊට පස්සේ මෙතනින් එනවා 5න් 3යි a එකතු කිරීම 2න් 1යි a කියලා. සමානයි 11යි. ඉතින් මෙතනදී අපිට සිද්ධ වෙනවා පොතේ පොදු හරයක් ගන්න. කොහොමත් භාග එක්ක යනවා කියන්නේ ගමන සංකීර්ණයි තමයි. කොහෙදි හරි අපිට භාගවල වදී විඳින්න වෙනවා. මෙතනත් එහෙම තමයි. 2 5 කියන්නේ පොදු හරය 10. 10 කරගත්තොත් මේ 5 හරයට හිටියේ 5 දෙකෙන් වැඩි වෙන්න ඕනේ නම් 3 උඩත් දෙකෙන් වැඩි වෙනවා 3 වරක් 2 6යි. 6යි a. මෙයා 5න් 5 කියන එක නා 2 5 කරගන්න sorry 2 10 කරගන්න 5යිනේ. එහෙනම් උඩ හිටියේ a 5න් වැඩි වෙන්න ඕනේ. එතකොට 5යි සමානයි 11යි. ඊට පස්සේ අපිට එනවා මේ චුට්ටක් මම මේ පැත්තට යන්න සුළු කිරීම ලේසි වෙන්න. 11යි a බෙදීම 10 සමානයි 11යි. 11යි a සමානයි 110යි හරස් කුණුදේ දැම්මහම a සමානයි 10යි. ඔන්න a සමානයි 10යි කියලා ආවා. දැන් ඊළඟට අපිට ඕක හිතලා a සමානයි 10 ආවා නම් අපිට ඕක කාට හරි ආදේශ කරලා බලන්න පුළුවන්. a සමානයි 10 දැම්ම ගමන් ඉන්න දෙගොල්ලන්ගෙම කැපිලා යන විදිහට තමයි ඉන්නේ. ඔත්තේ ඉරට්ට සංගුණ කියන්නේ ඉන්නේ හරයට. හරේ සංඛ්‍යාව ඉරට්ට හින්දා අපි කැමති එකට ආදේශ කරමු. හොයන්න යන්නේ b නේ. b ධන ස්වරූපෙන් ඉන්නේ එකේ නිසා අපි a සමානයි 10 එකට ආදේශ කරමු. a සමානයි 10 එකෙහි ආදේශය. එකේ ආදේශ කරොත් එහෙම
3 බෙදීම 5 වැඩි කිරීම 10 ධන 3න් 1යි b සමානයි 3යි. මේ 5ට 1යි 10ට 5 ඒවා 2යි. දෙවරක් 3 6යි. 6 ධන 3න් 1යි b සමානයි 3යි. 3න් 1යි b ව තනි කරගන්න පුළුවන්. 3 ඉන්න පැත්තට මේ 6 ගියහම ඍණ 6යි. එතකොට 3න් 1යි b සමානයි ඍණ 6යි කියන්නේ මේ සෝරි ඍණ 3යි කියරෙන්නේ පුතේ. මේ දෙන්න සුළු වෙලා ඍණ 3ක් කියරෙනවා. ඉතින් b ට උත්තරයක් ගන්න පුළුවන් b සමානයි ඍණ 9යි කියලා. ඒතර එක ළඟින් උත්තර දෙක ලියා ගන්න a සමානයි 10යි b සමානයි ඍණ 9යි කියලා. ඔන්න ඔය විදිහට ගාන විසඳ ගන්න පුළුවන්. බලන්න. අපිට පුතේ 1 සහ 2 එකතු කරන පියවරේදී මෙන්න මේ අවස්ථාවේදී මම මේ අවස්ථාව කියන්නම්. මෙන්න මේ අවස්ථාවේදී 1 සහ 2 එකතු කරාදී අපිට ලේසියෙන්ම මෙයාට මෙයා කැපිලා ගියේ දෙන්නගෙම සංගුණක සමානයි ලකුණ සමාන නිසා. ඊට පස්සේ මේ දෙන්න කැපිලා ගියාට පස්සේ පුතේ තවදුරටත් b කෙනෙක්ගෙන් බලපෑමක් ආවේ නැහැ. ඒතකොට a විතරක් ඉන්න සරල සමීකරණයක් ආවේ මෙතන. ඒතකොට මේ දෙන්න සුළු කරන්න බෑ හරය සමාන නැති නිසා. එහෙනම් හරය සමාන කිරීමක් විදිහට තමයි 5ටයි 2ටයි පොදු හරය 10යි කියලා ගත්තේ. ඒතකොට මේ 5 10 වෙන්න දෙකෙන් වැඩි වෙන්න ඕනේ. එහෙනම් උඩත් දෙකෙන් වැඩි වෙන්න ඕනේ. මේ 2 5 වෙන්න 10 වෙන්න 5න් වැඩි වෙන්න ඕනේ. එහෙනම් උඩත් 5න් වැඩි වෙන්න ඕනේ. ඒ අනුරූපව තමයි සුළු කිරීම කරලා මේක හදාගත්තේ. ඒ විදිහට ගොඩනගා ගත්තාම 11යි a බෙදීම 10 සමාන 11යි කියලා ආවා. එතකොට අපිට අන්තිමට හරස් ගුණි දේ දැම්මහම 11 10න් වැඩි කරාම 110යි ආයි 11න් බෙදුනහම 10යි. ඊට පස්සේ a ආපු වගේ සමීකරණ කැමති එකට ආදේශ කරලා අපි b වත් හොයාගත්තා. ඒකයි කරේ පොඩි පොඩි භාගමේ ගතියක් තියෙනවා. ඉතින් භාගමේ අඩංගු වේවා මේ භාග සම්බන්ධතාවය අනිවාර්යයෙන්ම තියෙනවා පුතේ. දැන් මේකෙදි උනේ අපිට ලේසියෙන්ම කෙලින්ම සංගුණකයක් කපලා දාන්න පුළුවන් වුණා. ඒත් එහෙමයි b වලත් එහෙමයි. b වලත් එහෙමයි. c වල අපිට චුට්ටක් හිතන්න වෙනවා. d වලත් පොඩි දෙයක් තියෙනවා හදාගන්න. ඒ විදිහට ගණන් ටික හදන්න තියෙන්නේ. පොඩි try එකක් දෙන්න ඕගොල්ලෝ. හරිද? මෙතනින් මේ ගාන සම්පූර්ණ කරගෙන පොඩි වෙලාවක් දෙන්නම් චූටි try එකක් දෙන්න. හරි b ගාන මම හදන්න ගන්නවා. b ගාන ඉඳන් හදනවා දැන්. බලන්න b ගාන 3 බෙදීම 5යි x ඍණ භාගයයි y සමානයි 9යි. මේක අංක 1. 4න් 1යි x හරි හොඳට බලන්න පුතේ ගැටලු තියෙනවා නම් ඒව ගොඩ දාගන්න. ඍණ භාගයයි y සමානයි 2. හොඳට බලා ගන්න. මේක අංක 2 කියලා ගන්නවා. දැන් y සංගුණකයේ සමානයි ලකුණත් සමානයි. ඒක දැක්කනම් හරි. y ගේ සංගුණකත් සමානයි ලකුණත් සමානයි. y ගේ සංගුණකත් සමානයි නම් ලකුණත් සමානයි නම් අපිට සමීකරණ දෙක අඩු කරන්න පුළුවන්. එතනදී අපි තීරණය කරනවා 1කින් අඩු කරනවා 2 කියලා. 1 අඩු කරනවා 2කින්. එහෙම අඩු කරද්දී 5න් 3යි x අඩු කිරීම 2කින් 1යි y කියන එක්කෙනාගෙන් අඩු කරනවා වරහන් දාන්න අනිවාර්යෙන් 4න් 1යි x ඍණ භාගයයි y කියන එක්කෙනා සමානයි 9 අඩු කිරීම 2. හරි මොකද්ද කරේ කියලා පැහැදිලි. පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරනවා. අඩු කරද්දී අනිවාර්යෙන් වරහන් දාන්න ඕනේ. ඇයි අඩු කරන්නේ කියලාත් කියනවා මේ බලන්නකෝ. මෙයාගේ භාගයයි x ඍණ භාගයයි x. එතකොට මෙයාගෙත් කවුද ඉන්නේ? ඍණ භාගයයි x මේ sorry ඍණ භාගයයි y ධන භාගයයි මේ ඍණ භාගයයි y ම තමයි ඉන්නේ. එතකොට සමාන සංගුණකනේ. සංගුණක සමානයි ලකුණත් සමාන නම් අපි මොකද කරනවා කිව්වේ? අපි කරනවා කිව්වේ අඩු කරනවා කියලා. හරි. එහෙනම් දැන් අඩු කරන්න යන්නේ. අඩු කරමු. අඩු කරද්දී මෙතනින් එනවා 3 බෙදීම 5යි x ඍණ භාගයයි y ඍණ 4න් 1යි x ඍණ භාගයයි y කියන එක නා වරහන් ඉවත් වෙලා යද්දී ධන භාගයයි y වෙලා එන්නේ එළියට පුතේ. වරහන් ඉවත් වෙලා ධන භාගයයි y වෙලා එන්නේ 7යි. එතකොට මොකද වෙන්නේ? ධන භාගයයි y ට ඍණ භාගයයි y කැපිලා යනවා. එතකොට මේ පැත්තෙන් ගන්න පුළුවන් මම මෙහෙන් ලියන්නම් ඊට පස්සේ පියවර 5න් 3යි x අඩු කිරීම 4න් 1යි x
සමානයි 7යි. ඉතින් දැන් පොදු හරයක් ඕනේ. 20 නේ පොදු හරය. 20 පොදු හරය 20 වෙන්න 5 4න් 4 5න්. නම් 5 වරක් 4 වරක් 5 20යි. ඒත් එක මේකේ උඩ වැඩි වෙන්න ඕන පුතේ මෙහෙම. මෙයා 5න් නම් මෙයා 20 වෙන්න එපයි 4න් වැඩි වෙන්න ඕනේ. එහෙනම් උඩත් 4න්. ඒතර මෙයා 5න් එහෙනම් උඩත් 5න්. ඔන්න ඔය විදිහට වැඩි වෙන්න ඕනේ. මොකද පොදු හරයක් ගත යුතුයි. ඒතර 4 වරක් 3 12යි 12යි x කියලා එනවා. අඩු කිරීම 5 වරක් 1 5යි 5යි x කියලා එනවා. සමානයි 7යි. ඉතින් ඊට පස්සේ එනවා පුතේ 12යි 5යි 12x කින් 5x කියම 7ix 7ix බෙදීම 20 සමානයි 7යි. ඉතින් හරස් ගුණ විදිය දාලා සුළු කරලා බලන්න 7ix සමානයි 7 වරක් 20 x සමානයි 20ක් කියලා x සමානයි 20යි කියලා මේක කැමති එකකට ආදේශ කරලා y හොයන්න තියෙන්නේ. කෝකට ආදේශ කරලා ලොකු වෙනසක් වෙන්නේ නැති වෙයි. මොකද හැම එක්කෙනාගේම y ඉන්නේ ඍණනේ. මම ඒ නිසා දෙකට ආදේශ කරන්නම්. x සමානයි 20 දෙකෙහි ආදේශය. කාට හරි ගැටලුවක් තියෙනවා නම් මම ආයෙ මේ ටික කියලා දෙන්නම්. පොඩ්ඩක් බලන්න පුතේ. මෙතනින් පස්සේ මොකද උනේ කියලා බලන්න. බලන්න මෙතනින් පස්සේ අපි සංගුණක සමාන නිසා ලකුණත් සමාන නිසා අඩු කරන්න තීරණය කරා. අඩු කරාට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්නකෝ පුතේ. ඍණ භාගයයි y ධන භාගයයි y කැපිලා යනවා. එතකොට මොකද මෙතනින් ඉතුරු වෙන්නේ? 3 බෙදීම 5යි x කෙනෙක්ගෙන් අඩු වෙන්න ඉන්නවා. 3 බෙදීම 5යි x කින් අඩු වෙන්න ඉන්නවා. 4න් 1යි x. සමානයි උත්තරේට එනවා 7යි. 9න් දෙකක් අඩු වෙලා 7යි කියන. දැන් අපි ඊළඟට try කරන්න ඕනේ කොහොමද? ඔතනින් එහාට හදන්න try කරන්න තියෙන්නේ 20 හරයට හදා ගන්න ඕනේ. පොදු හරය 20 හදාගෙන තමයි යන්න තියෙන්නේ. ඒතර 20 පොදු හරය හදාගත්තාම අපිට ඒ අනුව හරය ලවයේ දෙකම සකස් කරගන්න වෙනවා. 20 හැදෙන විදිහට හදා ගන්න වෙනවා. එතකොට කොහොමද වෙන්නේ කියලා බලන්න. මෙතනින් පස්සේ පොතේ 5x 5ටයි 4ටයි පොදු හරය 20 නේ. මේ 20 හැදෙනවා. හැදෙද්දී උඩ භාග අදාළ විදිහට ගුණ වෙනවා. යට 5 හිටියේ නිසා 5 20 වෙන්න 4න් එහෙනම් 3ත් 4න් 4 වරක් 3 12යි 12යි x කියලා එනවා. මෙයාගේ යට 4 හිටියේ 4 20 වැඩි 20 වෙන්න 5න් වැඩි වෙන්න ඕනේ. එහෙනම් 1 වරක් x 5න් වැඩි වුණාම 5යි x සමානයි 7යි. එතකොට 12න් 12x කින් 5x ගියාම 7ix 7ix බෙදීම 20 සමානයි 7යි කියන්නේ හරස් ගුණිතය දාලා බලන්න 7ix සමානයි 7 වරක් 20යි. ඒ කියන්නේ x සමානයි 20යි. ඔන්න ඔය විදිහට x සමානයි 20යි කියලා උත්තරය ආවට පස්සේ අපි ඒක කොහෙට හරි ආදේශ කරමු. දෙකේ ආදේශ කරමු. දෙකේ ආදේශ කරද්දී 20 වැඩි කිරීම 4න් 1. මොකද 4න් 1යි x නේ. ඒ කියන්නේ 20 වරක් 4න් 1 ඍණ භාගයයි y සමානයි 2යි. හොඳම දේ y එක පැත්තකට දාගන්න සංඛ්‍යා එක පැත්තකට ගන්න 20 4න් වැඩි වුණාම 4න් වැඩි වුණාම 5යිනේ. 5 ඍණ 2 සමානයි භාගයයි y. ධන ඍණ භාගය එහා පැත්තට ගියාම ධන භාගයක් වෙනවා. එතකොට 3 සමානයි භාගයයි y. මෙතනින් පස්සේ y සමානයි හරස් ගුණිතය දැම්මොත් 3 2ත් එක්ක 2 3ත් එක්ක හරස් ගුණිතය වැඩිලා 6ක් කියලා එනවා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ x සමානයි 20යි y සමානයි 6යි. ඔන්න ඔය විදිහට ආවනම් වැඩේ හරි. බලන්න ඒ උත්තරේ ඒ විදිහට ආවද කියලා. අපි යමු c ගාන හදන්න. ඒකේ එක බෙදීම 3යි x ධන භාගයයි y සමානයි 4යි. ඊළඟට තියෙනවා භාගයයි x ඍණ y සමානයි 1යි.
අපි මේක අංක 1 කියලා ගමු, පළවෙනියා 1 කියලා ගමු, දෙවෙනියා 2 කියලා ගමු. අපිට පළවෙනි සමීකරණය දෙකින් වැඩි කරන් ගියොත් අපිට x ගැන අමතක කරලා y ගේ සංගුණකය ගැන හිතන්න පුළුවන්. එතන x ගැන චුට්ටක් අමතක කරන්න වෙනවා, x ට මොනවා වෙයිද දන්නේ නැහැ. අපි එහෙම වුණොත් දෙකෙන් වැඩි කරන් ගියොත් 2 බෙදීම 3x ධන y සමානයි 8ක් කියලා එනවා. මේක 3 කියලා ගමු. ඒක එහෙම උනේ කොහමද? පළවෙනි සමීකරණය දෙකින් වැඩි කරන් ගියොත් එහෙම පුතේ දෙකත් එක්ක කැපෙන්න තියෙන අය කැපෙනවා, නැති අය වැඩි වෙනවා. එතකොට මෙතනදී y බෙදීම දෙක නැත්නම් භාගයයි y කියන එක නා දෙකින් වැඩි වුණොත් මේ බලන්නකො. මෙන්න මෙතනදී අපි හිතන්නකෝ මේ මෙන්න මෙතන හිටිය බෙදීම දෙක මේන් ආපු වැඩි කිරීම දෙකත් එක්ක තමයි මේ කැපිලා ගියේ. එතකොට y විතරක් ඉතුරුනේ ඒකයි. එතකොට දැන් මොකද තත්ත්වේ? දැන් 3 සහ 2 දිහා බැලුවොත් මොකද හිතෙන්නේ? තුන්වෙනි සමීකරණය සහ දෙවෙනි සමීකරණය දිහා බැලුවොත් මොකද හිතෙන්නේ? දැන් තුන්වෙනි සමීකරණය දෙවෙනි සමීකරණය ලේසියෙන් එකතු කරා නම් y ට y කැපිලා යනව නේද? එහෙනම් අපි ඊළඟට කරන්න යන්නේ අන්න ඒක. දැන් ওই විදිහට මොන හරි චූටි වෙනසක් හරි කරලා හදාගත්තට පස්සේ 3යි 2යි අපිට එකතු කරන්න පුළුවන්. 3 ධන 2න් අපි ඇත්තටම මෙතන කරේ දෙවෙනි සමීකරණය උඩට මෙන්න පුතේ උඩම බලන්න මුල් ටිකේ දෙවෙනි සමීකරණේ ඍණ y හිටියා, පළවෙනි සමීකරණේ ධන භාගයයි y හිටියා. ධන භාගයයි y නැතුව නිකන් ධන y ආවනම් වැඩේ ගොඩනේ. නිකන් ධන y ඉන්න නම් භාගෙ කැපෙන්න ඕනේ. භාගෙ කැපෙන්න නම් හරේ ඉන්න දෙක වැඩි වෙන්න, හරේ ඉන්න දෙක කැපිලා යන්න ලවයට දෙකක් දාන්න ඕනේ. එහෙම අපිට හිතුමනා අපිට කරන්න බෑ. ඒ නිසා තමයි අපි පළවෙනි සමීකරණෙම දෙකෙන් වැඩි කරන් ගියේ. පළවෙනි සමීකරණෙම දෙකෙන් වැඩි කරපු එක පැහැදිලි නැත්තම් මම ඒක චුට්ටක් ආයි වෙනම ලියන්නම්. පළවෙනි සමීකරණෙම දෙකෙන් වැඩි කරනවා කියන පුතේ මෙන්න මෙහෙමනේ සමීකරණෙ ඉන්නේ. එන්න මෙයා තමයි සමීකරණය. මේ සම්පූර්ණ සමීකරණෙම දෙකින් වැඩි වෙනවා. මේ සම්පූර්ණ සමීකරණෙම දෙකින් වැඩි වෙනවා. එකම වරහනක් දාලම ලියන්න හදන්නේ. මේ සම්පූර්ණ සමීකරණේ මේ පැත්ත දෙකින් වැඩි වෙනවා. ඒ වගේම 4 කියලානේ හිටියේ. 4 කියන එක්කෙනාවත් දෙකින් වැඩි වෙනවා. හරි. එතන මොකද වෙන්නේ බලන්නකෝ. මෙයා එක්ක වැඩි වුණොත් 2 බෙදීම 3x ධන මෙයා එක්ක වැඩි වුණොත් මොකද වෙන්නේ? 2 වැඩි කිරීම භාගයයි y. එතකොට මේ දෙකට මේ දෙක කැපෙනවා. සමානයි 8යි. එතකොට මේක තමයි ඔය හැදිලා එන එක්කිනා 2x ධන y සමානයි 8යි. මේකට තමයි අපි අංක 3 කියලා ගත්තේ. ඒක මම කලින් පියවර වශයෙන් ලිව්වේ නැහැ. මේ වරහන ඉස්සරහා ඉන්න මෙන්න මේ දෙකෙන් මෙයාවත් වැඩි වෙන්න ඕනේ අනිවාර්යෙන්. මෙයාවත් වැඩි වෙන්න ඕනේ. හැම පදයක්ම වැඩි වෙන්න ඕනේ. හැම පදයක්ම වැඩි වෙලා තමයි ඒක එන්නේ. හැම පදයක්ම වැඩි වෙලා එන්නේ. ඒකයි මම මේක එකපාරම කරලා බැලුවේ ඔයාලට පැහැදිලි වෙයි කියලා හිතාගෙන. එහෙම නැතත් අනිවාර්යෙන් මතක තියාගන්න යම් කිසි අගයකින් සමීකරණය වැඩි කරනවා කියන්නේ සමීකරණේ හැම පදයක්ම වැඩි වෙනවා. මෙයා මෙයත් එක්ක වැඩි වුණා. ඊට පස්සේ ආයෙ මෙයා මෙයත් එක්ක වැඩි වෙනවා. වැඩි වෙලා තමයි උත්තරය ආවේ. ඊට පස්සේ මේක අපි අංක 3 කියලානේ ගත්තේ. දැන් ඔයාලට සංසන්දනය කරන්න පුළුවන් පුතේ අංක 3 සමීකරණයයි කවුරුයිද? අංක 2යි. 3යි 2යි ගත්තාම ධන y ඍණ y ඉන්නවා කැපිලා යනවා. එහෙනම් 3 ධන 2න් කියලා ගන්න පුළුවන්. 3 ධන 2න් කියලා ගත්තොත් භාගයයි x අපි මුලින්ම 3 ලියමුකෝ. මම තුන්වෙනි සමීකරණය ලියලා වැරදි මෙතන පල්ලෙහා පියවරේ වෙන විකාරයක් ලියලා තියෙන්නේ. තුන්වෙනි සමීකරණය එන්න ඕනේ මෙහෙම පුතේ. 2 බෙදීම 3යි x කියලා එන්න ඕනේ. හරි. එතකොට දැන් 3 සහ 2 එකතු කරද්දී 2 බෙදීම 3යි x ට ධන y ඉන්නවා. ඒකට එකතු වෙන්න ඕනේ දෙවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණේ ඉන්නේ භාගයයි x ඍණ y සමානයි 8 ධන 1යි. දැන් මොකද වෙන්නේ? ධන yට ඍණ y ලේසියෙන්ම කැපිලා යනවා. ඊට පස්සේ 2 බෙදීම 3x ධන භාගයයි x සමානයි 9යි කියලා එනවා. පොදු හරය 6. පොදු හරය 6. 3 2කින් 2 3න් එහෙනම් උඩත් 2කින් වැඩි වෙනවා
4යි x. යට ඉන්නේ 2 2 3න් වැඩි වෙන්න ඕනේ නම් උඩ ඉන්නේ එකත් 3න් වැඩි වෙන්න ඕනේ. 3යි x සමානයි 9ක් කියලා එනවා. බලන්න. මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් 4යි 3යි 7යි 7යි x සමානයි 6 වරක් 9යි කියලා. එතනින් පස්සේ නම් චුට්ටක් තියෙනවා මොකක් හරි ගැටලුවක් බලන්න ගානේ මං හරියට ලිව්වා නේද? ලියපු කියවුලක් වුණාද? භාගයයි වයි ඍණ. හරි. ගැටලුවක් නැහැ නේ. බලන්න පුතේ මෙතන ඉඳන් චුට්ටක් ආයෙ චෙක් කරන් යන්න. දැන් මේ දෙන්න අපිට ආවා පළවෙනි සමීකරණය අපි දෙකින් වැඩි කරපු නිසා පළවෙනි සමීකරණේ හැම පදයක්ම දෙකින් වැඩි වෙන්න එපයි. එතකොට පළවෙනි සමීකරණයේ 3න් 1 දෙකින් වැඩි වුණාම 3න් 2 ආවා. භාගයයි y දෙකින් වැඩි වුණාම y විතරක් ආවා. ධන y විතරක් ආවා. ඊට පස්සේ 4නේ හිටියේ 4 දෙකින් වැඩි වුණාම 8 ආවා. ඊට පස්සේ ඒක එකතු කරන්නේ දෙකත් එක්ක. දෙකේ හිටියේ භාගයයි x ඍණ y සමානයි 1යි. එතකොට භාගයයි x එක්ක එකතු වෙන්න යන්නේ ඔව් මෙතනදී මේ දෙන්න 2 බෙදීම 3යි x ධන භාගයයි x සමානයි මෙතනින් එන පොතේ 9ක් කියලා. ඉතින් දැන් මේ දෙන්නට 3ටයි 2ටයි පොදු හරය 6. 6 පොදු හරය උඩට එනවා මෙයාව අපිට වැඩි වෙන්න ඕනේ 2කින්නේ. මෙයා වැඩි වෙන්න ඕනේ 3න්. එතකොට දෙවරක් 2 4යි 4යි x මෙතනින් එනවා 1 වරක් 3 3යි. 3යි x සමානයි 9යි කියලා. ඉතින් 7යි x සමානයි 6 වරක් 9යි. x සමානයි 54 බෙදීම 7ක් කියලා තමයි උත්තරයට ගන්න වෙන්නේ. එතකොට ඔයක දාලා y හොයන්න පුළුවන් අපිට දෙකින්. අපිට මේකේ දෙකේ ආදේශ කරා නම් ලේසියෙන්ම y හොයන්න පුළුවන්. එකත් කරලා බලමු. x සමානයි 54 බෙදීම 7 දෙකේ ආදේශ කරමු. එතකොට අපිට භාගේ වැඩි කිරීම x වෙනුවට දාන්න වෙන්නේ 54 යට 7. ඍණ y සමානයි 1යි. y ව මේ පැත්තට ගෙනියන්න එක මෙහෙට ගේන්න. එතකොට 2යි 54යි කැපෙනවා පුතේ. එතකොට 28ක් කියලා නෙන්නේ. නෑ 28 පොඩක් ඉන්න. මෙතනට මෙයාව අයින් කරනවා එහා පැත්තට ගෙනියනවා. මේ 2ට 1යි 5ට 1යි ඉතුරු එකක් 14ට 7යි 27ක් කියලා එන්නේ 27 බෙදීම 7 ඍණ 1 සමානයි y. ඉතින් මේක අපිට 1 කියන එක 7 බෙදීම 7 කියලා ගන්න පුළුවන්. 27 යට 7 අඩු කිරීම 7 බෙදීම 7 සමානයි y. y සමානයි 20 බෙදීම 7ක් කියලා එනවා. මෙන්න මේ විදිහට උත්තර දෙකක් ආවා නම් දැනට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක බාර ගන්න වෙනවා. හරි 2 සහ 3 සමීකරණ දෙක එකතු කරන තැන්වලදී පුතේ දැන් ඔයාලට 2යි 3යි පැහැදිලිවම පේනවනේ ධන y ඍණ y ඉන්නවනේ. ධන y ඍණ y කැපිලා යනවා. ධන y ඍණ y කැපිලා යද්දී 3න් 2යි x ට 2කින් 1යි x එකතු කරද්දී පොදු හරයක් ගන්න වෙනවා. 3ට සහ 2ට පොදු හරය 6 නිසා 6 පොදු හරයට එන විදිහට සුළු කරගත්තොත් දෙවරක් 3 6යි දෙවරක් 2 4යි 4යි x බෙදීම 6ක් තමයි පළවෙනි භාගයෙන් හැදෙන්න ඕනේ එහෙනම්. එන්නකො මම ඒක තව චූටි පියවරක් ලියන්නම්කො මෙතන. මේ දෙන්නම පොදු හරය 6 වෙන විදිහට වෙනම හදාගෙන මේකතු කරන්නම්කො. එතකොට මෙයාගේ පොදු හරය පළවෙනි භාග සංඛ්‍යාව පොදු හරය 6 හැදුනොත් 4යි x බෙදීම 3ක් ඉන්න ඕනේ. 6ක් 4යි x බෙදීම 6ක්. ධන දෙවෙනි භාග සංඛ්‍යාවෙන් එන්න ඕනේ එතකොට
3x බෙදීම 6ක් සමානයි 9. ඊට පස්සේ පියවරේ මෙතන ඉඳ නැහැනේ. මෙතන පම් එක පියවරක් මගේ හරියනේ මෙතෙන් එන්න ඕනේ නම් මේකෙන් පස්සේ පියවර මෙතනින් පස්සේ පියවර මේකට එන්න ඕනේ 4යි 3යි 7යි 7x බෙදීම 9. sorry 7x බෙදීම 6 සමානයි 9යි. මොනවම එන්න ඕනේ. ඒක ආවට පස්සේ හරස් කුණිතේ දාලා තමයි 54 හදාගත්තේ. 7x සමානයි 6 වරන් 9 54යි. ඊට පස්සේ 7x 54ට සමාන නම් දෙපැත්තම 7ෙන් බෙදුවාම x සමානයි 54 බෙදීම 7යි. ඕක ගෙනහිල්ලා අපි දෙකේ ආදේශ කරා. දෙකේ ආදේශ කරාම භාගයක් එක්ක නෙවෙයි 54 බෙදීම 7 වැඩි වෙන්නේ. ඒතකොට දෙකට 1යි. මෙන්න මෙතන කැපෙනවා බලන්න. මෙන්න මෙතන එන්න මේ සුළු කිරීම මෙතන බලන්න. දෙකට 1යි 54ට දෙකේව 27යි. එතකොට 27 බෙදීම 7 ඍණ y සමානයි 1යි. ඍණ y සමීකරණයෙන් එහා පැත්තට දානවා. එයා y වෙලා එහා පැත්තට යනවා. ඍණ 1 මෙහෙට එනවා. ධන 1 මෙහෙට එනවා ඍණ 1 වෙලා. ඍණ 1 කියන්නේ අපි 7 බෙදීම 7 කියලා හිතුවොත් එහෙම 27 බෙදීම 7න් 7 බෙදීම 7ක් අඩු වුණාම අපි දන්නවනේ හරය සමානයිනේ. ඉතින් 27න් 7ක් ගියාම 20යි 20 බෙදීම 7යි කියලා තමයි උත්තරයට යන්න උනේ. අපි දැන් හදන්නේ D ගාන. දෙක බෙදීම 7යි p ඍණ 1 බෙදීම 3යි q සමානයි 5යි. මේක අංක 1. භාගයයි p ඍණ 1 බෙදීම 3යි 1යි 3න් 2යි q සමානයි 12යි. මේක අංක 2. අපිට දෙවෙනි සමීකරණේ මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරගත්තා නම් වැඩේ හරි. අපි ඒක විෂම භාගයක් කරගත්තොත් එහෙම අපිට ලියා ගන්න පුළුවන් 2න් කියලා දාලා භාගයයි p ඍණ 3 වරක් 1 3යි 3යි 2යි 5යි 5යට 3යි q සමානයි 12යි කියලා මේක අංක 3 කියලා ගමු. දැන් සංගුණක සමානයිනේ. ලකුණ දෙන්නගේ සමාන වෙන්න අපිට පළවෙනි සමීකරණේ බැරිද 5න් වැඩි කරන් යන්න? පුළුවන්. පළවෙනි සමීකරණේ 5න් වැඩි කරන් ගියොත් පළවෙනි සමීකරණේ 5න් වැඩි කරන් ගියොත් 5 බෙදීම 3යි q 5 බෙදීම 3යි q හැදෙනවනේ. එහෙනම් අපිට දැන් තුන්වෙනියයි පළවෙනියයි සංසන්දනය කරන්න ඕන නිසා අපිට පුළුවන් පුතේ පළවෙනියව 5න් වැඩි කරන්න. අංක 1 5න් වැඩි කරනවා. එහෙනම් ඒක මම ලියනවා. 1 වැඩි කිරීම 5න්. 1 5න් වැඩි කරද්දී 2 වරක් 5 10යි. 10යි p බෙදීම 7යි. ඍණ 5 වරක් 1 5යි. 5 බෙදීම 3යි q සමානයි 5 වරක් 5 25යි. ඔන්න 1 වැඩි කරාම 5න් මෙහෙම සමීකරණයක් ආවා. ඒක මම 4 කියලා ගන්නම්. දැන් මම 3යි 4යි අතර සම්බන්ධයක් ගන්න යන්නේ. 3 සහ 4 මම 4ෙන් 3ව අඩු කරනවා. 4 අඩු කිරීම 3. දැන් ඇයි q ගේ සංගුණක සමාන නිසා තමයි එහෙම කරන්න පුළුවන් උනේ. හරි. ඔන්න 4ෙන් 3 අඩු කරන්න යද්දී 4 ලියාගෙන ඉමු මුලින්ම. 10යි p බෙදීම 7 ඍණ 3යි ඍණ 5යි q බෙදීම 3 අඩු කිරීම වරහන් ඇතුලේ දාන්න 4 තුන්වෙනියගේ කවුද ඉන්නේ? භාගයයි p ඍණ 5 බෙදීම 3යි q කියන එක නා සමානයි 25 අඩු කිරීම 12. ඔන්න ඔහම එනවා. මොකද්ද කරේ? 3 සහ 4 කියන සමීකරණ දෙක අඩු කරන්න යන්නේ. එතකොට 10යි p බෙදීම 7 ඍණ 5යි q බෙදීම 3 ඍණ p බෙදීම 2 ධන 5 බෙදීම 3යි q. එතකොට 5යි q බෙදීම 3 5යි q බෙදීම 3 කියන එක නා කැපිලා යනවා. 25න් 12ක් ගියාම මේ පැත්තේ 13ක් කියලා එනවා. හරි. ඔන්න ඔය විදිහට ආවහම දැන් මෙතනදී අපිට අවසානයේ 10යි p බෙදීම 7කුයි p බෙදීම 2කුයි ඉතුරු වුණා. සමානයි 13කුත් ආවා. ඉතින් 7ටයි 2ටයි පොදු හරය 14. 14 ආවට පස්සේ 7 උඩ ඉන්න එක්කිනා 2කින් වැඩි වෙනවා. එතකොට 20යි p.
දෙක යට ඉන්න කෙනා 7න් වැඩි වෙනවා. p ව 7න් වැඩි වුණොත් 7යි p සමානයි 13යි. එතකොට 20යි p කින් 7යි b කියහම 13යි. 13යි p බෙදීම 14 සමානයි 13යි. හරස් ගුණිතය දැම්මොත් එහෙම ඉඩක් මදි මෙහින් ලියන්නම්. 13යි p සමානයි 13 වරක් 14ට. එහෙනම් ඔන්න p ට උත්තරයක් ගන්න පුළුවන්. p සමානයි 14යි කියලා. දැන් ඕක ආදේශ කරන්න ඕනේ පුතේ කොහේ හරි. ආදේශ කරලා q හොයන්න තියෙන්නේ. මම නම් හොඳටම හිතන්නේ වඩාත් හොඳයි කියලා හිතෙන්නේ එකේ ආදේශය සුදුසුයි කියලා හිතෙනවා. එකේ p සමානයි 14 එකේ ආදේශ කරා නම් හරි. හරි ඒක කරන්න ඕනේ. මේ ටික සම්පූර්ණ කරගන්න අඩුපාඩු තියෙනවා නම්. දැන් p සමානයි 14 ගත්තට පස්සේ ආදේශයේ කොටසට යමු. දෙකේ ආදේශ එකේ ආදේශ කරා නම් ලේසි. p සමානයි 14 ආවට පස්සේ අපිට q හොයන්න තියෙන්නේ අපි එකේ ආදේශ කරමු. වඩාත් ලේසි අපි එකේ ආදේශ කරන එක. p සමානයි 14 එකෙහි ආදේශය. එම ආදේශ කරා නම් 2 බෙදීම 7 වැඩි කිරීම 14 ඍණ 1 යට 3යි q සමානයි 5යි. මේක ලස්සනට කැපෙනවා 7ට 1යි 14ට 2යි. දෙවරක් 2 4යි. 4 ඍණ 3න් 1යි q සමානයි 5යි. q ඉන්න පැත්තට q අනිත් පැත්තට දාලා 5 මේ පැත්තට ගේන්න. එතකොට 4 ඍණ 5 සමානයි 1 යට 3යි q කියලා යාව ධන විදිහට එනවා. කියන්නේ 1 බෙදීම 3යි q සමානයි ඍණ 1ක් කියලා q සමානයි ඍණ 3ක් කියලා ගන්න පුළුවන් හරස් ගුණිතය දැම්මොත්. එතකොට අවසානයේ උත්තර දෙක එක ළඟින් ලියන්න p සමානයි 14යි q සමානයි ඍණ 3යි කියලා. මේ උත්තර දෙක ආව නම් හරි. බලන්න ඔයාලට ආපු උත්තර චෙක් කරලා. අපි යමු ඊළඟ ගානට e ගානට. m බෙදීම 4 එකතු කිරීම 5යි n බෙදීම 3 සමානයි 36යි. අංක 1 කියලා ගමු. 3යි n බෙදීම 8 ඍණ 5යි n බෙදීම 12 සමානයි ඍණ 2යි කියලා ගමු. මේක අංක 2. දැන් අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් පුතේ දෙයක් තියෙනවා. මේ ධන 5යි n බෙදීම 3 ඍණ 5යි n බෙදීම 3 තිබ්බනම් ෂෝක් එකට දෙන්න එකතු කරන්න තිබ්බා. කැපිලා යනවා. හැබැයි අපිට 3 හදාගන්න ක්‍රමයක් තියෙනවා. කොහොමද? 12 කියන එක්කෙනාව 4ෙන් වැඩි කරොත් 4ට 1යි 12ට 3යි කියලා කැපෙනවනේ. අපි එහෙම try කරමු. දැන් අපි දෙවෙනි සමීකරණය අපි 4ෙන් වැඩි කරමු. එහෙම වුණාම මොකද වෙන්නේ කියලා බලන්නකෝ. මෙහෙම දෙවෙනි සමීකරණය 4ෙන් වැඩි කරාම අපිට උඩ ඉන්න කෙනාගේ 5යි n බෙදීම 3ම ගන්න පුළුවන්. 3යි n බෙදීම 8 කියන එක්කෙනත් 4ෙන් වැඩි වෙනවා. එයාවත් චුට්ටක් චූටි වෙනවා. 5යි n බෙදීම 12 කියන එක්කෙනාවත් 4ෙන් වැඩි වෙනවා. ඊට අමතරව ඍණ 2 කියන එක්කෙනාවත් 4ෙන් වැඩි වෙනවා. බලන්න වෙන දේ හොඳට බලන්න මේ 4ට 1යි මෙතනින් 2ක් කියලා එනවා. ඊට පස්සේ මේ 4ට 1යි ඕම් මෙතනින් 3ක් කියලා එනවා. ඊට පස්සේ මෙයා වැඩි වෙලා උත්තරයක් ගන්න තියෙන්නේ. ඒකට අලුත් සමීකරණේ 3යි n බෙදීම 2 ඍණ 5යි n බෙදීම 3 සමානයි ඍණ 8යි. මේක අපි අංක 3 කියලා ගමු. දැන් මොකද කියන්න තියෙන්නේ? 1යි 3යි ගත්තාම මොකද தත්ත්වය? 5යි n බෙදීම 3 5යි n බෙදීම 3 තියෙනවනේ. එහෙනම් 1යි 3යි එකතු කරන්න තියෙන්නේ. 1 ධන 3ෙන්. එතකොට m බෙදීම 4 ධන 5යි n බෙදීම 3 එකතු කිරීම 3යි m බෙදීම 2
අඩු කිරීම 5න් බෙදීම 3 සමානයි 36 එකතු කිරීම ඍණ 8. ඔන්න ඔහම එනවා. මේ මෙයාට මේ මෙයා ලේසියෙන්ම කැපෙනවා. අපි කරේ 5න් බෙදීම 3 ඉන්න එක්කිනාවම හදාගන්න 5න් බෙදීම 12 කියන කොටස 4න් වැඩි වෙන විදිහට සුළු කරා. ඒතර 4ට 12යි කැපෙනවානේ 12යි 4යි කැපිලා හරියට 3 එනවා. ඒක තමයි අපිට ඕන උනේ. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. m බෙදීම 4 ධන 3යි m බෙදීම 2 සමානයි මේ පැත්තෙන් එනවා 28ක් කියලා. ඉතින් දැන් පොදු හරය 2 මේ 4 4 පොදු හරය වුණාම මෙතනින් එනවා උඩ 2කින් වැඩි වුණාම 2m ධන 3m සමානයි 2m ධන 3m බෙදීම 4 සමානයි 28යි. ඉතින් 7m බෙදීම 4 සමානයි 28යි. 7m සමානයි 4 වරක් 28. අපිට m සමානයි කියලා ගන්න පුළුවන් 28 7ත් එක්ක කැපිලා 4ක් එනවා 16යි කියලා. m ගියගේ 16යි කියලා ලේසියෙන් ගන්න පුළුවන්. m 16යි කියලා ගත්තට පස්සේ කැමති එකකට ආදේශ කරන්න. මම නම් හිතන්නේ ආදේශයේදී ගොඩාක් ලේසි එකට ආදේශ කරන එක. එකට ආදේශ කරන්න m සමානයි 16 එකට ආදේශ කරා නම් හරි. එහෙනම් මම ඒකත් පැත්තකින් පොඩියට හරි හදන්නම්. බලන්න. m සමානයි 16 m සමානයි 16 මම එකේ ආදේශ කරනවා. එකෙහි ආදේශය එකේ ආදේශ කරොත් 16 බෙදීම 4 එකතු කිරීම 5න් බෙදීම 3 සමානයි 36යි. මේ 16ට 4 කැපුණාම 4යි. 4 ධන 5න් බෙදීම 3 සමානයි 36යි. 4 එහා පැත්තට දාලා අඩු කරොත් එහෙම 5න් බෙදීම 3 සමානයි 36න් 4ක් ගියාම 32යිනේ. 32යි. එතකොට 5න් සමානයි හරස්කුණු විදිහට දාලා ගත්තොත් එහෙම 96ක් කියලා එනවා. එතකොට n සමානයි අපිට ගන්න වෙන්නේ 96 බෙදීම 5ක් කියලා. මෙන්න මේ වගේ ටිකක් ලොකු උත්තරයක් එනවා. ඔයාලා හදපු ඒවට ආවද? පොඩි පොඩි සුළු කිරීම් වල ගැටලුවක් තියෙනවා. ඒක ආයෙ චෙක් කරමු. මෙතන ඉඳන් පොඩි වෙනසක් වෙලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න. පොඩි ගැටලුවක් වෙලා තියෙනවා. m ගියාගේ ඉඳන්ම ආයෙ මුලින් ඉඳන් හදන්න වෙනවා. එතන පොඩි ගැටලුවක් එක්ක ගිහින් තියෙන සුළු කිරීම. ඒ නිසා පොඩ්ඩක් ආයෙ බලන්න. මෙතනින් පස්සේ මම ආයෙ හදනවා. එතන පොඩි ගැටලුවක් වෙලා තියෙනවා. m බෙදීම 4 ධන 2m බෙදීම කවුද ඉන්නෝ 3m නේ 3m බෙදීම 2 සමානයි මෙතනින් එනවා 28යි කියලා. උත්තරේ සමහරට වෙනසක් වෙන්න නැති වෙන්න පුළුවන්. මම ලියලා තිබ්බ එකේ ගැටලුවක් මම දැක්කා. ඒකයි මම ටක් ගාලා ගත්තේ. ආයි 4m එනවා පොදු 4 එනවා පොදු හරයට. m ව එහෙම්මම ගන්න එයාට වෙනසක් කරන්න ඕනේ නෑනේ. මෙයාගේ උඩයි යටයි දෙකින් වැඩි කරන්න වෙනවා. ඒතර දෙවරක් 3 6යි. 6යි. සමානයි 28යි. මම මේක කලින් අරන් තිබ්බේ ඔහොම නෙමෙයි. එතකොට 7m ආවට 7m බෙදීම 4 ආවට මම කලින් ලියලා තිබ්බේ මොකක් හරි බහුභූතයක් වෙන එකක් ලියලා තියෙන්නේ. දැන් 7m සමානයි 28 වරක් 4 කියලා එනවා. m සමානයි ඉතින් කොහොමද 16ම තමයි එන්නේ. 28ට වැඩි කිරීම 4 බෙදීම 7යි කියන්නේ කැපිලා ගිහිල්ලා m සමානයි 16ක් කියලා එනවා. m 16 ආවට පුතේ මම කලින් මෙතන මොකක් හරි සුළු කිරීමේ ගැටලුවක් මම දැක්කා. ඒක ටක් ගාලා මැකුවේ ඒකයි. ඔයාලා රෙකෝඩින් එක බලද්දී උනත් චුට්ටක් ක්ලික් වුණොත් පොඩ්ඩක් බලන්න ඒක පොඩි ගැටලුවක් ඇති. මට මේක ආයෙ එඩිට් කර කර ඉන්න විදිහක් නැහැ රෙකෝඩින් බලන අයට චුට්ටක් කියන්නේ. මෙතන මම මේ පියවරෙන් ඉඳන් පස්සේ මම පොඩ්ඩක් ආයෙ හැදුවා මෙතනින් පස්සේ ඉඳන්. ඊට පස්සේ දැන් m සමානයි 16 කලින් වගේම ඉතින් එකට ආදේශ කරමු වෙනසක් වෙන්නේ නැති වෙයි. m සමානයි 16 එකෙහි එකේ ආදේශ කරන්න තියෙන්නේ 16 බෙදීම 4 ධන 5යි n බෙදීම 3 සමානයි 36යි. 16 බෙදීම 4 කියන්නේ 4යි 4 ධන 5යි n බෙදීම 3 සමානයි 36යි. 4 එහා පැත්තට ගියොත් අඩු වෙනවා 5යි n බෙදීම 3
32කට සමාන වෙනවා 4 ගිහිල්ලා අඩු වෙලා n සමානයි 96 බෙදීම 5ක් කියලාම තමයි එන්නේ. මම කලින් මෙතන අර ගත් එකේ පොඩි ගැටලුවක් තිබිලා තමයි මම ඒක මක්කලායි හැදුවේ පුතේ සම්පූර්ණ කරගන්න. හරි. අපි f ගාන හදද්දි පොඩ්ඩක් හිතමු මොකද වෙන්නේ කියලා. 2x බෙදීම 3 එකතු කිරීම 3y බෙදීම 2 සමානයි ඍණ 1යි. මේක අංක 1. ඊට පස්සේ 4x ඍණ 5y සමානයි 22යි. මේක අංක 2. දැන් අපි හිතන්න ඕනේ අපිට ලේසියෙන්ම කාව හරි සමාන කරගන්න පුළුවන් නම් හරි. එතකොට පුතේ අපිට පළවෙනි සමීකරණේ ඉන්න 2x දෙකෙන් වැඩි වුණොත් 4x වෙනවා. හොඳට හිතන්න. මෙන්න මෙයා ගැන මම මේ කියන්නේ. මෙන්න මෙයා ගැන කියන්නේ. මේ සමීකරණේ දෙකෙන් වැඩි කරොත් දෙවරක් දෙක 4 හැදෙනවා. හැදුනට 3 කැපෙන්නේ නැහැ. හැබැයි 6න් වැඩි කරොත් 6න් වැඩි කරොත් 3ත් කැපිලා 4ක් හැදෙනවා. එහෙනම් ඔන්න හිතාගත්තා ඒක අපි එහෙම කරා නම් ලේසි කියලා. මොකද මෙයා ධන 3y බෙදීම 2 ඍණ 5y තිබ්බට ඒ දෙන්න ටිකක් සංසන්දනය කරන්න අමාරුයි. සමාන කරගන්න ගැටලුවක් තියෙනවා. මම හිතනවා පළවෙනි සමීකරණය අරන් 6න් වැඩි කරා නම් 3ත් කැපිලා වැඩිපුර එන දෙක නිසා 2x 4x බවටත් පත් වෙනවනේ කියලා. එහෙනම් ඔන්න එහෙම හිතලා 1 වැඩි කරනවා මම 6න්. පළවෙනි සමීකරණේ 6න් වැඩි කරනවා. ඔයගොල්ලෝ චුට්ටක් හිතලා බලන්න. එතකොට 2x බෙදීම 3 එකතු කිරීම 3y බෙදීම 2 කියන එකනා 6න් වැඩි වෙනවා. ඒ වගේම එයාගේ අනිත් පැත්තේ ඉන්න ඍණ එකත් 6න් වැඩි වෙනවා. ඊට පස්සේ 6 වරක් මේක බලන්න. 6 වාරයක් 2x බෙදීම 3 ධන 6 වාරයක් 3y බෙදීම 2 මෙහෙන් බලන්න 3ට 1යි 6ට 2යි මෙතන 2ට 1යි 6ට 3යි සමානයි ඍණ 6යි. අලුත් සමීකරණ ලියාගත්තොත් එහෙම මේක සකස් වෙලා එනවා. ඕන් 4x ආවා. 4x ධන 3 වරක් 3 9යි 9y සමානයි ඍණ 6යි. මේක ගමු අංක 3 කියලා. දැන් කෙලින්ම 3යි 2යි අතර ගනුදෙනුවක් කරගෙන යන්න පුළුවන්. බොහොම ලස්සන සමීකරණ දෙක සකස් වුණා. අපිට පුළුවන් 2න් 3 අඩු කරන්න. නැත්තම් 3න් 2 අඩු කරමු. 3 අඩු කිරීම 2න් අපි මොකද්ද කරේ කියලා බලන්න මේ 3 හදාගන්න. අපි 3 හදාගන්න පුතේ 2x ව දෙගුණෙ වෙන්න ඕන හින්දා එතන 2කිනුත් 3 කැපෙන්න ඕන නිසා තව 3කිනුත්. ඒ කියන්නේ 3 වරක් 2 6කින් වැඩි කරා. 6කින් වැඩි කරාම උනේ මෙන්න මේ 3ත් කැපිලා ගියා. වැඩිපුර දෙකක් ඇවිල්ලා දෙවරක් x 2x ආයි දෙකෙන් වැඩිලා 4x වලටත්පත් වුණා. හරිද? දැන් අපි 3 අඩු කිරීම 2කින් 3 2කින් අඩු කරන්න යන්නේ. 3 අඩු කිරීම 2කින්. බලන්න කොහොමද 3 2කින් අඩු කරාම එන්නේ කියලා. 4x ධන 9y අඩු කිරීම 4x ඍණ 5y සමානයි ඍණ 6 අඩු කිරීම 22. 4x ධන 9y ඍණ 4x ධන 5y සමානයි ඍණ 28යි. බලන්න මෙයාට මෙයා කැපෙනවා 9y 5y කියන්නේ 14y 14y සමානයි ඍණ 28යි කියන්නේ y සමානයි අනේ ඍණ 2යි. ඉතින් දැන් ඕක කැමති එකකට ආදේශ කරන්න. ඒක කෝකට ආදේශ කරත් ගැටලුවක් නැහැ. දැන් සාමාන්‍ය සමීකරණයක් වගේ තියෙන්නේ. මම දෙකේ ආදේශ කරන්න. 4x y සමානයි ඍණ 2 y සමානයි ඍණ 2 දෙකෙහි 4x ඍණ 5 වාරයක් ඍණ 2 සමානයි 22යි. 4x ඍණ 10 sorry ඍණ 10 නෙමෙයි ධන 10ක් වෙන්නේ. ඍණ 5 වාරයක් ඍණ 2 ධන 10ක් එනවා 22යි. 4x සමානයි 22 අඩු කිරීම 10ක් කියලා එනවා. එතකොට 4x සමානයි එතනින් එන්නේ 11යි. x සමානයි 11 බෙදීම sorry 22කින් 10 ගියම 12ක් වෙනවා පුතේ 12යි. 12 බෙදීම 4යි කියන්නේ අනේ ෂෝක් එකට උත්තරයක් එනවනේ. x සමානයි 3ක් කියලා එනවා. බලන්න ඒක පොඩක් ආයි කියන්න. 22කින් 10ක් ගියම 12යි.
4යි x සමානයි 12යි කියන්නේ x සමානයි 3යි. ඉතින් x සමානයි 3කුයි y සමානයි ඍණ 2කුයි තමයි එන්නේ. මේ උත්තර ආවනම් හරි. හරි බලන්න ඊට පස්සේ භාගමය වගන්ති ගානක් භාගාඩංගු වගන්ති ගානක් තියෙනවා. පාසලක පැවති උත්සවයක සංග්‍රහ සඳහා වැයවන මුදලින් දෙකින් එකක්ද සැරසිලි සඳහා වැයවන මුදලින් තුනෙන් එකක්ද දැරීමට ආදිශිෂ්‍ය සංගමය විසින් එකග විය. යනු ආදිශිෂ්‍ය සංගමය ලබා දුන් මුදල රුපියල් 20000කි. සංග්‍රහ සහ සැරසිලි සඳහා වැයවන ඉතිරි මුදල සුබ සාධක සංගමය මගින් දරන ලදී. යනුව සුබ සාධක සංගමය රුපියල් 30000ක් ලබා දුනි. සංග්‍රහ කටයුතු සඳහා වියදම x කියලා ගන්නලු. සංග්‍රහ වියදම x කියලා ගන්නලු. සංග්‍රහ කටයුතු සඳහා වියදම x සැරසිලි වලට අපි ගමු y කියලා. සංග්‍රහ කටයුතු වලට x සැරසිලි වලට වියදම y. අපි මුලින්ම ලියමු පුතේ 28. 28 ප්‍රකාශනයක් ලියමු. සංග්‍රහ සඳහා වැය මුදලින් දෙකෙන් එකක්නේ. එහෙනම් දෙකෙන් එකයි x ධන සැරසිලි වලින් එයාලා අරන් බාර අරන් තිනවා තුනෙන් එකක් බාර අරන් තිනවා තුනෙන් එකයි y සමානයි 20000යි. ඒක බාර අරන් තියෙනවා ආදිශිෂ්‍ය සංගමයේ. ඒ තමයි එක. ඊට පස්සේ ඉතිරියනේ. ඉතිරියේ තියෙන භාගයක් එක ගොල්ලක් දරුවාම අනිත් අයට දරන්න තියෙන්නේ භාගෙම තමයි. ධන තුනෙන් එකක් එක ගොල්ලක් අවශ්‍යතාවයට මුදල් දුන්නාම තව ඉතුරුයි තුනෙන් දෙකක්. ඉතිරිය වෙන්නේ තුනෙන් දෙකක්. සමානයි ඒක 30000යි. මේක අංක 2. අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් පුතේ තුනෙන් දෙකෙන් එක අඩු කරන්න. දෙක අඩු කිරීම එකෙන්. මොකද භාගයයි yට භාගය x ට භාගය x කැපෙනවනේ. එතකොට දෙකෙන් අඩු කරද්දී භාගයයි x ධන 2 බෙදීම 3යි y අඩු කිරීම වරහන් ඇතුලේ භාගයයි x ඍණ නෙමේ ධන 3න් එකයි y සමානයි. එතන 30000යි පුතේ 3000යි කියලා මම ලියලා තියෙන 30000 අඩු කිරීම 20000. මතක තියාගන්න මේ සංග්‍රහ කටයුතු වලට කොටසක් දරුවා කියන්නේ ඉතුරු කොටසනේ අනිත් අය දරන්නේ. මේ භාගයක් දුන්නා නම් ඉතුරු භාගය තමයි දෙන්න තියෙන්නේ. ඊට පස්සේ 3න් එකක් දුන්නා නම් ඉතුරු තව කොච්චරද? 3න් 2යි. අන්න ඒ විදිහට තමයි හිතලා ගත්තේ. හරිද? භාගයයි x ධන 2 බෙදීම 3යි y ඍණ භාගයයි x ඍණ 1 බෙදීම 3යි y සමානයි 10000යි. මේන් ධන භාගයට ඍණ භාගය කැපිලා ගිහිල්ලා 3න් 2යි y කින් 3න් 1යි y ගියාම 3න් 1යි y එනවා. 3න් 1යි y සමානයි 10000යි කියන්නේ පුතේ අපිට ගන්න පුළුවන් y සමානයි 30000යි කියලා. එහෙනම් සැරසිලි සඳහා රුපියල් 30000ක් අවශ්‍ය වෙනවා. සැරසිලි සඳහා 30000යි නම් අපි ඕක කාට හරි ආදේශ කරමු. එකට ආදේශ කරමු. y සමානයි 30000 එකෙහි ආදේශය භාගයයි x ධන 3න් 1 වැඩි කිරීම 30000 සමානයි මේකත් මම 2000යි කියලා දීලා තියෙන්නේ 20000ක් එන්න ඕනේ. 20000ක් වෙනුවට 2000 ලියලා 30000 වෙනුවට 3000 ලියලා තිබ්බේ 3000 නම් බිඳුවක් දැම්මා. මේ 20000 බිඳුව දැනුයි දැම්මේ මෙතන. ඒක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ පැත්තත් 20000ක් එන්න ඕනේ. කලබලයට බිඳුව අමතක. මෙතන 1යි මෙතන 10000යි. එතකොට භාගයයි x සමානයි මේ 10000 එහා පැත්තට ගිහින් අඩු වුණොත් 10000යි. භාගයයි x 10000යි නම් x සමානයි 20000යි. එහෙනම් සැරසිලි වලට යන මුදලත් සංග්‍රහ කටයුතු වලට යන මුදලත් ඔන්න වෙන වෙනම හොයලා තියෙනවා. හරිද? එතකොට සැරසිලි වලට රුපියල් 30000ක් යනවා සංග්‍රහ කටයුතු වලට රුපියල් 20000ක් වැය වෙනවා. එතකොට පොතේ අපිට වැඩේ ඉවරයි වර්ග සමීකරණ මේ සමගාමී සමීකරණ 11 වසරේදී කතා කරන්න තියෙන තියරි මට්ටමේ ඒවා. ඒ කියන්නේ අච්චු පොතේ දීලා තියෙන මට්ටමේ ගණන් ඉවරයි. එතනින් එහාට අපිට තියෙන්නේ මේකෙන් පස්සේ කොටස විදිහට වාර විභාග ගණන් සහ O level paper වලට ආපු ගණන් ටික සාකච්ඡා කරන්න. හරිද? ඔයාලට මේ වෙද්දි ඔයාලා ළඟ පාස් පේපර්ස් පොත් තියෙනවා නම් පාස් පේපර්ස් පොත් වලින් ඒ වර්ග සමීකරණ ගාන තෝරන් හදන්න සමගාමී සමීකරණ වර්ග සමීකරණ නෙමෙයි සමගාමී සමීකරණ තෝරන් හදන්න උත්සාහ කරන්න.
ඒත් එක්ක මේ ටිකත් සාකච්ඡා කරනවා ඊළඟ දවසේ. එකෙන් පස්සේ වර්ග සමීකරණ කොටසට යනවා. වර්ග සමීකරණ වල වීඩියෝ එකක් ඔයාලට කලින්ම දාලා ඇති. මම ඒක ආයි ගෲප් වලට දාන්නම් පුතේ. ඒක සම්පූර්ණ මුල ඉඳන්ම තියෙනවා. ඒක බැලුවත් ඇති. ඒ වුණාට පාඩමේදී ගණන් හදන්න ඕනේ. අද වැඩ ටික මෙතනින් ඉවර කරන්න යන්නේ. සම්පූර්ණ කරගන්න.